හරි. ඊළඟට දැන් අපි බලමු පෙළපතේ තියෙන පාඩමේ සූර්ය තාප මගින් ජීවාණු හරණය. දැන් ඔයාලගෙන් මම අහුවොත් තවන් ජීවාණු හරණේ ක්‍රම ටික මොනවද කියලා. සූර්ය තාපය මගින් ජීවාණු හරණය, පිලිසීම් මගින් ජීවාණු හරණය, උණු ජලය මගින් ජීවාණු හරණය, ඊළඟට රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ජීවාණු හරණය. ඔය තමයි ජීවාණු හරණේ ක්‍රම ටික. විභාගෙ දහනේ මේ විදිහටම තමයි. ඊළඟට අපි අද දැන් බලමු සූර්ය තාපය මගින් ජීවාණු හරණය කියන්නේ මොකක්ද කියලා. තවන් පාත්‍යක තවන් පාත්‍ය ජීවාණු හරණය සඳහා මෙම ක්‍රමය බහුලව යොදා ගන්න. සූර්ය තාපය මගේ එක ලේසි නිසා තමයි බහුල මේ කට්ටිය කවුරුත් මේ ජීවාණු හරණය කරන්නේ. මෙම ක්‍රමයේදී තවන් පිළිසීමේ ක්‍රමයේදී අධික උෂ්ණත්වයට තවාන්පස රත් නොවන නිසා හිතකර පාංශු ජීවීන් බොහොමයක් ඉතිරි වී ව්‍යාධිජනක පාංශු ජීවීන් බොහොමයක් විනාශ වෙනවා. මේකෙදී අර පිළිසීමේදී මේ ගොඩක් උෂ්ණත්වයකට ලක් වෙනවානේ. මෙතෙන්දී ගොඩක් උෂ්ණත්වයකට ලක් වෙන්නේ නැහැ. සමහර හිතකර පාංශු ජීවීන් බොහොමයක් ඉතුරු වෙලා ව්‍යාධිජනක පාංශු ජීවීන් බොහොමයක් විනාශ වෙනවා. මේක තමයි පුතේ එතකොට සූර්ය තාපය මගින් ජීවාණු හරණය කියලා කියන්නේ. මෙතෙන්දි කරන ආකාරය තමයි මේ තියෙන රූප සටහනේ. රූප සටහනේ දාලා තියෙන්නේ 3:1 පාත්‍යයක් සකස් කරගෙන තියෙනවා. ඒ පාත්‍යයට උඩින් දාලා තියෙනවා පුතේ විනිවිද පේන පොලිතින් එකක්. හැබැයි තවාන් පාත්‍ය සකස් කරන හැටි මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඒ තවාන් පාත්‍ය හොඳට ගල් මුල් ඉවත් කරලා පස සුමට රත්වයටපත් කරලා ඊළඟට ඒකට උඩින් විනිවිද පේන පොලිතින් එකක් දානවා. පොලිතින් එකක් දාලා හොඳට සූර්ය තාපයේ වැටෙන හොඳට අවුව තියෙන තැනක තමයි මේ තමාන සකස් කරන්නේ. හරිද? එතකොට මේකෙන් වෙන්නේ මොකද්ද? අර වැටෙන අවුවට පසේ තවාන්ට ඉස්සෙල්ලා ජලය දාලා තියෙන්නත් ඕන. තවන්නේ මේ මල් බල්දියකින් වතුර දාලා තියෙන්න ඕන. එතකොට ඒ වාෂ්ප වීම රසය නිසා පසේ තියෙන ජලය වාෂ්ප වෙනවා පොලිතින් එකට. ඊළඟට නැවත පොලිතින් එකෙන් පසට ජලය වැටෙනවා. රස්නේ තියෙන ජලය තමයි වැටෙන්නේ. ඒකෙන් වෙන්නේ සුද්ධ ජීවීන් විනාශ වීමක් වෙන්නේ. ඊළඟට බලන්න සූර්ය තාපය ආධාරයෙන් ජීවාණු හරණයේ පියවර ටික තියෙනවා. පියවර බලන්න. පළවෙනි පියවර සකස් කරගත් තවානේ මිශ්‍රණය මතට ජලය ඉස හොඳින් තෙත් කළ මුලින්ම කරන්න ඕනේ ඒ කාර්යය. ඒකට හේතුව තමයි ජලය මගින් ජීවාණු හරණය වීම සඳහා අවශ්‍ය ජල වාෂ්ප නිපත වෙන්නේ. ඊළඟට විනිවිද පේන පොලිතීනයකින් තවාන සම්පූර්ණයෙන්ම ආවරණය කර ජල වාෂ්ප ඉවත් නොවනසේ පැති හතරේම දාර පසට යට කර තද කර ගත යුතුයි. අපි අර කලින් කියපු ටිකම තමයි. ඒකට හේතුව තමයි තවාන සහ පොලිතීනය අතර ජල වාෂ්ප එක්රැස් වේ. පොලිතීනය ඇතුල් පැත්තේ රැඳෙන ජල බිඳු මගින් පිරිවැලිය අභිසරණය වන නිසා තවාන් මිශ්‍රණයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙලෙස ඊළඟ කරුණ පියවර මෙලෙස සකස් කරගත් තවාන සති දෙකක පමණ කාලයක් නොකඩවා සූර්යාලෝකයට නිරාවරණය කර තැබිය යුතුයි. එතකොට සති දෙකක කාලයක් නොකඩවා සූර්යාලෝකයේ නිරාවරණය. එහෙම වුණොත් තමයි හොඳින්ම පස තවාන ජීවාණු හරණය වෙන්නේ. නිසි පරිදි ජීවාණු හරණය වීමට කාලය ලබා දීම අවශ්‍යයි. ඒකට හේතුව තමයි ජීවාණු හරණය වෙන්න නම් ඒ කාලය ලබා දෙන්න ඕන. ඊළඟට පිළිසීම මගින් ජීවාණු හරණය. උස්සු තමාන් ජීවාණු හරණය සඳහා මෙම ක්‍රමය වඩාත් සුදුසුයි. උස්තමාන සාමාන්‍යයෙන් ගැලපෙන්නේ පුතේ මොන දේශගුණික කලාපයටද? තෙත් කලාපයට තමයි උස්තමානක් ගැලපෙන්නේ. මේ උස්තමානක් තියෙන්නේ. එතකොට තමයි තවාන් පිළිසීම තියෙන ආකාරය පිළිසී අවසන් වූ තවාන. දැන් අපි බලමු පියවර කොහොමද කියලා. මේක හරි ලේසි. අපි පියවර බලනකොට තේරෙනවා.
පිළිසීම මගින් ජීවාණුහරණය කිරීමේ පියවර. සකස් කරගත් තවාණේ මිශ්‍රණය මතට ජලය එකතු කර හොඳින් තෙත් කර පැයක පමණ කාලයක් තිබෙන්නට හැරි. දැන් සාමාන්‍යයෙන් තවාණක දිග කීයද පුතේ? චමීර ඉන්නවද? චමීර දිග කීයද තවාණක? මිනුකි දිග කීයද තවාණක? මීටර් ඇහෙනවද? තවාණේ මීටර් දිග මීටර් 3යි. පළල මීටර් කීයද? පළල මීටර් මීටර් 1යි. ඈ? 1යි අන්න හරි. දැන් ඒ මීටර් 3ක් දිග මීටරයක් පළල තවාණක් අපි සකස් කරගන්න ඕනේ. ඒ තවාන් කරගත්ත ඒ සකස් කරගත්තු තවාණේ මිශ්‍රණය මතට මිශ්‍රණය අපි දානව නේද? මිශ්‍රණය දානවා. මිශ්‍රණය කීයද අනුපාතය? 1:1 අනුපාතයනේ. ඒ මිශ්‍රණය මතට ජලය එකතු කර හොඳින් තෙත් කර පැයක පමණ කාලයක් තිබෙන්නට හැරීම. ඒට හේතුව තමයි ජලය මගින් ජීවාණුහරණය සිදුවීම සඳහා අවශ්‍ය ජල වාෂ්ප නිපදවීම. වැඩිපුර ඇති ජලයේ බැස යාමට ඉඩ හැරිය යුතු නිසා. ඊළඟ දෙවෙනි පියවර. තවාණයේ සෙන්ටිමීටර් 10ක් පමණ ගැඹුරේ කුඩා අර්ථාපලලයක්. අපි තවාණයේ උච්ච සාමාන්‍යයෙන් ගන්නෙ සෙන්ටිමීටර් 10ක්. 10 දාන්නේ මේ අර මතු පිට ප්‍රශ්නේ. ඊළඟට 5 දාන්නේ මාධ්‍ය මිශ්‍රණයනේ. ඒක දන්නවනේ නේද? එතකොට මේ අර අපි ගනිපු අර්ථාපල අල කෑලි කීපය සෙන්ටිමීටර් 10ක් පමණ ගැඹුරේ කුඩා අර්ථාපලලයක් ඒ කෑලි ගිල්වා තවන් තියන්න ඕන. එතකොට හේතුව තමයි ජීවාණුහරණය හොඳින් සිදුවිය යුතුයි තහවුරු කරගන්න. ඒක පස්සෙමයි අපිට බලන්න වෙන්නේ පිළිස්සුවට පස්සේ. ඊළඟ තුන්වෙනි පියවර තමයි තවාන මත පිට සෙන්ටිමීටර් 5ක පමණ ඝනකමට පිදුරු තට්ටුවක් අතුරා. ඒ මත සෙන්ටිමීටර් 5ක් පමණ 10 තට්ටුවක් ඇතිරීම හා නැවත ඒ මත සෙන්ටිමීටර් 5ක් පමණ පිදුරු තට්ටුවක් සහ 10 තට්ටුවක් අණුපිළිවෙල වලට ඇතිරීම. මේක පැහැදිලි වුණාද? පැහැදිලි නැත්නම් කියන්න මම නැවත පැහැදිලි කරන්න. දැන් අපි තවාන හදාගත්තනේ නේද? ඒ තවානේ අල කෑල්ලක් ගිල්ලුවා. හරිද? අල කෑල්ලක් තැන් වලින් ගිල්ලලා තිබ්බා. ඊට පස්සේ අර තවානේ මාධ්‍ය මිශ්‍රණයට උඩින් පිදුරු තට්ටුවක් අතුරන සෙන්ටිමීටර් 5ක් ගමන පිදුරු තට්ටුවක්. ඊළඟට දානවා 10 තට්ටුවක්. නැවත පිදුරු තට්ටුවක් දානවා සෙන්ටිමීටර් 5ක් පමණ නැවත දානවා 10 තට්ටුවක්. ඔය පිළිවෙලට 10 පිදුරු තට්ටුවයි 10 තට්ටුවයි පිදුරු තට්ටුවයි 10 තට්ටුවයි තට්ටු මාරුවෙන් මාරුවල දාන්න ඕන. හරි. ඇයි එහෙම දාන්නේ? හේතුව පාර්ශ්වයෙන් ගිනි ඇවිලෙන ද්‍රව්‍ය මෙසේ ඇතිරීමෙන් එය ක්‍රමානුකූලව සහ සෙමින් දහනය වීම නිසා තවාන මනා ලෙස ජීවාණුහරණය සිදුවේ. ඊළඟ කරුණ පාතියේ සුලන් හමා යන දිශාවේ කෙළවරක යටම ඇති පිදුරු තට්ටුවට ගිනි දැල්වීම. සුලන් හමා යන දිශාවෙහි කෙළවරක යටම ඇති පිදුරු තට්ටුවට තමයි ගිනි දැල්වීම කරන්නේ. සුලන් හමා යන දිශාව කියනකොට පුතේ කොනටමනේ අපිට ගිනි දැල්වීම. ඒකට විරුද්ධ දිශාවෙන් තමයි ගිනි දැල්වීම කරන්න වෙන්නේ. සුලන් හමන දිශාවට විරුද්ධ පැත්තේ. හේතුව තමයි පිදුරු හා 10 වේගයෙන් පිළිසී අවසන්. දැන් හුලං හමා යන පැත්තටම තිබ්බොත් මොකද වෙන්නේ? ඒ ඉක්මනට ඇවිල්ලා ඉවර වෙනවා. දැන් සුලන් හමා යන කොනේ සුලන් හමා යන දිශාවේ කෙළවරම යටම තියෙන පිදුරු තත්ත්වය. එතකොට වෙන්නේ පස්සෙන් පස්සට ගිනි ඇවිලීම කරන්නේ. හුලඟ මේ පැත්තට හමනවා ගිනි ඇවිලීම පස්සෙන්
පස්සෙන් පස්සට ගිනි ඇවිලි තමයි පාත්‍ය මුලටම එන්නේ. මේක අපි ප්‍රැක්ටිකල් එක කරන්න ඕනේ. ඒක තමයි ඔයගොල්ලෝ ගොඩාක් පැහැදිලිව ගෙදරදී ඔයගොල්ලෝ කරලා බලන්න. හේතුව බලමු. පිදුරු සහ දහය වේගෙන් පිලිසි අවසන් නොවේ. දිනක් හෝ දෙකක් තිස්සේ පිලිසෙමින් තවාන හොඳින් ජීවාණුහරණය සිදුවීම පිලිසි අවසන් වන විට පසට යට කළ අර්ථ අපලලේ තැම්බී තිබෙනන් ජීවාණුහරණය නිසා. එතකොට තවාන ජීවාණුහරණය වෙලාද නැද්ද කියලා අපි දැනගන්න පුතේ. අර අර්ථ අපලල තැම්බිලා නම් තමයි. ඊළඟට බලන්න නොපිලිසුණු කොටස් තවාණයෙන් ඉවත් කිරීම. පිලිසුන් නැති ඒවා සමහර වෙලාවට පිලිසෙන්නේ නැති ඒවා තියෙනවා. ඒවා අපි අයිවත් කරන්න ඕන. ඒක හේතුව තමයි බීජ සංස්ථාපනයේදී බීජ තියන්න පහසුයි. ඒ බීජ තවාණය තැම්පත් කරන්න පහසු වීම නිසා. නිසි ලෙස ජීවාණුහරණය වී නොමැති නම් නැවත වරක් පෙර පරිදි පිළිසි. දැන් අල කෑලි තැම්බිලා නැත්නම් අපි ආයෙ නැවත වරක් අර කියපු විදිහටම තවාන හදලා ඊළඟට තවාන්ට මේ අල කෑලි කීපයක් තැන් වලින් දාලා ඊළඟට වතුර දාලා මල් බාල්දියෙන් වතුර දාලා ඊළඟට උඩින්ම දානවා පිදුරු තට්ටුවක් ඊළඟට දහය තට්ටුවක් ආයෙ පිදුරු තට්ටුවක් ආයෙ දහය තට්ටුවක් ඔය විදිහට තට්ටු මාරුවෙන් දාලා අර සුලන්න හමා යන දිශාවට කොනේ තවානේ අවසාන කොනේ මුලට නෙමෙයි තියන්න ඕන තවානේ අවසාන කොන්ට ගිනි දැබ්බුවට පස්සේ ඒක පිලිසිලා යනවා. හිමින් පිලිසුනාට පස්සේ තවානේ ජීවාණුහරණය වෙනවා. දැන් ඒක පැහැදිලි වුණාද? දැන් පැහැදිලි වෙන්න ඕන. නැත්නම් තව ටිකක් පෙළපොත බලලා සාහවුරු කරගන්න. දැන් බලන්න ඒ අපි කිව්වේ පිලිසීම් මගින් ජීවාණුහරණය. දැන් කාටවත් පැහැදිලි වෙන්නේ නැති. ඊළඟට උණු ජලයේ මගින් ජීවාණුහරණය. ඒක නම් අපි දන්නවා නටන උණු ජලය හොඳින් නටන තෙක් උණු කරගත් ජලය. අපි දන්නවානේ තේ හදන වතුර උණු කරනවානේ අපි නේද? ඒකෝර අපි දන්නවා වතුර නටන ආකාරයනේ. මේ හොඳින් නටන තෙක් උණු කරගත් ජලය තවාන් පසට හෝ තවාන් මාධ්‍යයට කීප වතාවක් එක් කිරීම මගින් තවාන් ජීවත්. මේක එක සැරයක් වක් කළා මදි. හැබැයි සතුන් මරනවා තමයි ඒක තමයි අපිට ඕනනේ. ඒකනේ ජීවාණුහරණය කියන්නේ. ඒකට උණු ජලය මගින් ජීවාණුහරණය ඔයගලන්ට පැහැදිලි. ඊළඟට පුතේ රසායනික ද්‍රව්‍ය මගින් භාවිතයෙන් ජීවාණුහරණය කිරීම. රසායනික ද්‍රව්‍ය මගින් ජීවාණුහරණය කියලා කියන්නේ ඕනෑම තවාන් වර්ගයක් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පහසුවෙන් ජීවාණුහරණය කළ හැකියි. මෙහිදී නිර්දේශිත පාසු දිලීර නාශකයක් ජලයේ දිය කර තවාන් පසක හෝ මාධ්‍යයට එක් කරනු ලැබේ. දිලීර නාශක වලින් වරකට එක් වර්ගයක් නිර්දේශිත අයුරින් යෙදිය යුතුයි. රසායනික ජීවාණුහරණය සිදු කර දිනකට හෝ දෙකකට පසු බීජ යෙදීම වඩා සුදුසුයි. එතකොට දැන් ඔයාලයි පෙළපොතේ නෑනේ මොනවද රසායනික ජීවාණුහරණය කියලා යොදා ගන්නා ද්‍රව්‍ය තියෙනවද පෙළපොතේ නැහැ. එහෙනම් ලියා ගන්න පුතේ මං කලිනුත් දීලා ඇති ජීවාණුහරණ දිලීර නාශක තමයි කැප්ටන් සිරසන් තිරන් ඒ දිලීර නාශක ඒ නිර්දේශිත ප්‍රමාණ වලින් යොදලා තවානට ඉසීම කරන්න. ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඊළඟට බලන්න තවාන් නඩත්තු කිරීම. එතකොට තවාන් ජීවාණුහරණ ක්‍රම ටික මොනවද? මොනවද ක්‍රම ටික? හරි ඒක දැන් ඔයගොල්ලෝ දන්නවනේ නේ. හරි. එහෙනම් අපි බලමු තවාන් නඩත්තු කිරීම. තවානක් මොකද්ද මේ නඩත්තු කරනවයි කියලා කියන්නේ? තවාන රැක බලා ගැනීම නේද? අපි දැන් තවාන්නේ අපි හදන්නේ නේද? තවානේ පැල ටික ශේෂ්ත්‍රයේ සිටවන තෙක් රැක බලා ගැනීමට තමයි තවාන නඩත්තු කරනවා කියන්නේ. නැත්තම් තවාන දාලා ඔය පැත්තකට වෙලා අනේ ඔක හැදියන්නේ නැත්තම් ඕන දෙයක් වෙන කියලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. තවාන ගැන හොඳ අවබෝධයෙන් බලාගෙන ඉන්න ඕන තවානේ පැල ටික හැදෙන තුරු. ඒකට එන රෝග මොනවද පලිබෝධ මොනවද කියලා අපි හොයන්න ඕන.
නිරෝගී සාර්ථක පැල ලබා ගැනීමට තවාන හොඳින් නඩත්තු කළ යුතුයි. ඒ සඳහා පහත් දැක්වෙන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. වසුන් යෙදීම කරන්න. වසුන් යෙදීම හා වසුන් ඉවත් කිරීම. සෙවන සැපයීම. පොහොර යෙදීම. පැල දැඩි කිරීම. ජල සම්පාදනය. වල් මර්දනය. රෝග හා පලිබෝධ පාලනය. පැල ගැලවීම. වසුන් යොදන්නේ මොන අවස්ථාවේ? දැන් අපි බලමු මේ ටික ක්‍රියාමාර්ග ටික පාඩම් වෙලා තියෙනවා. වසුන් යෙදීම, වසුන් ඉවත් කිරීම, සෙවන සැපීම, පොහොර යෙදීම, පැල දැඩි කිරීම, ජල සම්පාදනය, වල් මර්දනය, රෝග සහ පලිබෝධ පාලනය, පැල ගැලවීම. හරිද? අවුත් කියන්න පුළුවන් වෙනවා. පන්තියේදී නම් මම ඉස්කෝලේ දැන් මේ ටික කාගෙනුත් කටපාඩම් ගන්නවා නේ. ඒ වගේ දැන් ඉතින් කටපාඩම් ගන්න විදිහක් නැහැ. ඔයාලා පාඩම් කරගන්න වෙනවා. අපිට මේ විදිහට තමයි කිව්වේ පුතේ මේ ඉවර වෙනකම්ම කරන්න වෙන්නේ. මොකද කොවිඩ් වලට අපිට ඉස්කෝලේ එන්න ලැබෙන එකක් නෑ මට හිතෙන හැටියට. ඒක නිසා අපි පාඩම් මේ විදිහට හරි ඉගෙන ගනිමු. වසුන් යෙදීම හා වසුන් ඉවත් කිරීම. තවාන්ට බීජ දැමූ පසු එය හොඳින් පැලවීමට බීජවල ආරක්ෂාව සඳහා තවාන මත පිට සෙන්ටිමීටර් 5ක් පමණ ඝනකම ආවරණයක් යෙදිය යුතුයි. මේ වසුන් ලෙස හඳුන්වනවා. දැන් තමාලට බීජ දැම්මට පස්සේ දැන් ජීවාණුවරණය කරාට පස්සේ අපි අර තියෙන මේවා ඔක්කොම ඉවත් කළා. දැන් ජීවාණුවරණය පිදුරු කෑලි 10ක් එහෙම තියෙනවනේ. ඒ අලු ටික අපි ඉවත් කරනවා. ඉවත් කළා කරන්නේ මොකද්ද? මේ ඉවත් කළා පස්සේ ආයෙ සුමුට තත්වයට පත් කරනවා. පත් කළා ඊළඟට පුතේ තමාන්ට බීජ දමන්න කලින් අපිට විසිරුවා හරින්න පුළුවන් පේලියක් මොකක්වත් නැතුව. පේලියකට දානවා නම් අපි සෙන්ටිමීටර් 10ක් පමණ පරතරයේදී චූටි ඇලි හදන්නවා. ඇලි හදන්නවා නේද? මේ වසුන් යොදන හැටි මෙතන තියෙන්නේ. ඒක චූටි ඇලි හදලා ඒ ඇලි වලට තමයි සෙන්ටිමීටර් 8ක් හෝ 10ක් ප්‍රමාණය පරතරයේදී ඇලි හදලා ඇලි වලට තමයි අපි බීජ දමන්නේ. එතකොට තවාන්ට බීජ දැමූ පසු ඒ හොඳින් පැලවීමට බීජවල ආරක්ෂාව සඳහා තවාන මතු පිට සෙන්ටිමීටර් 5ක් පමණ ඝනකමට ආවල් බීජ දැම්මට පස්සේ තමයි බීජ දාලා ඊළඟට ඒ බීජ ටික වහන්න ඕන මාධ්‍ය මිශ්‍රණය. මාධ්‍ය මිශ්‍රණයෙන් වහලා තමයි වසුණු යොදන්නේ. මේ බලන්න මෙයා වසුණු යොදන මේ බීජ දැම්මට පස්සේ මේ තියෙන්නේ පොඩි ඇලි. මේ පොඩි ඇලි තියෙන්නේ මේ ඇලි වල බීජ දාලා ඒවා මාධ්‍ය මිශ්‍රණය වහලා ඊට පස්සේ තමයි ඔය වසුන දාන්නේ. වසුන් දාන්න පුළුවන් පිදුරු වලින්. ඒතර වසුන් ලෙස භාවිතා කළ හැකි ද්‍රව්‍ය තමයි අලුත් පිදුරු. දි รา පත් නොවු අලුත් පිදුරු දාන්න පුළුවන්. වියලි මාන දාන්න පුළුවන් නැත්නම් පිරිසිදු ගෝණියක් දාන්න පුළුවන්. මොන වසුන් මොනවද කියලා. ඊළඟට වසුන් සඳහා භාවිතා කරන ද්‍රව්‍ය දිලීර වලින් තොර විය යුතුයි. එහෙනම් පුතේ ඒවටත් අපි දිලිරනාශකයක් ඉස්සලා ගන්න වෙනවා. කැප්ටාන් හරි සෙත්සන් හරි දිලිරනාශකයක් ඉස්සලා ගන්න වෙනවා. විශේෂයෙන් අලුත් පිදුරු සහ පිරිසිදු ගෝණිය යෙදීම වැදගත්. එතකොට දිලිරනාශක දාන්න ඕනේ අලුත් පිදුරු හරි පිරිසිදු ගෝණි යෙදුව. ඊළඟ පිටුවට යන් වරක් භාවිතා කළ ගෝණි යොදා ගන්නේ නම් හරිද? ඔව්. වරක් භාවිතා කළ ගෝණි යොදා ගන්නේ නම් මේවා හොඳින් සෝදා පිරිසුදු කර හද අවුවේ වේලා ගැනීම. හරි. පුතාලා මේ ඇහෙනවද මං කියන එක තේරෙනවද? ඇහෙනවද මං කියන එක? පැහැදිලිද? ඔව්. හරි. ටීචර් දැන් මං ක්ලාස් එකට ආවේ කොතනද ඉන්නේ පාඩමේ? ඔයා දැන් ආවේ? දැන් පුතේ අපි පාඩමේ ඉන්නේ පිටු අංක
91 පිටුව. 91 පිටුවට එන්න. හා ටීචර්. දැන් ආවේ ඔයා කවුද? නම මොකද? උමේෂ ටීචර්. ඈ? උමේෂා. අයින් ටික පැහැදිලිද ඔයාලට එතකොට? හරි. දැන් අපි මෙතන කතා කරේ වරක් භාවිතා කළ ගෝණි යොදා ගන්නේ නම් මේවා හොඳින් පිරිසුදු කර තදව්වේ වේලා ගන්න. වරක් භාවිතා කරපු නැති ඒවා නම් පුතේ මේ එහෙම අවශ්‍ය නැහැ අවුවේ වේලන්න. ඉතින් සෝදලා වේලන්න. දැන් වරක් භාවිතා කරපු ගෝණි නම් මොකද ඒවා හොඳින් සෝදා පිරිසුදු කර තදව්වේ වේල ගන්න. මොකද දිලීර වර්ග තියෙන්න පුළුවන්. ඒක නිසා. දෙවෙනි කරුණ වසුන යොදන අවස්ථාවේ පස තෙත්ව තබා ගත යුතුයි. තෙත් මට්ටමේ තියෙනවන වසුන යොදන වෙලාවේ සමාන. ඊළඟට වසුන් යෙදූ පසු කෘමිනාශක හා දිලීරනාශක වෙන වෙනම ජලයේ දිය කර තවානට වසුන සමග තෙත්වන ලෙස මල් බාල්දියකින් යෙදිය යුතුයි. දැන් තේරෙනවද නේද වසුන දාන අවස්ථාවේ තියෙන ඕන ආකාරය? හරි. ඊළඟට වසුන ඉවත් කිරීම. වසුන ඉවත් කරනකොට පුතේ පැල එතකොට කූරු ඇදිලා තියෙන අවස්ථාවේ වෙන්න ඕන වසුන ඉවත් කරන්න. බලමු. බීජ පැල පසෙන් මතුවන අවස්ථාවේදී වසුන ඉවත් කළ යුතුයි. නැතහොත් ආලෝකයෙන් ලැබීමෙන් පැලවල වර්ධනය අඩු වෙනවා. වසුන ඉවත් කළ යුතු දින ගණන භෝගය අනුව වෙනස් වේ. අධික හිරුවෙලිය නිසා පැල මැලවිය හැකි බැවින් වසුන ඉවත් කිරීමට සවස් වරුව වඩා සුදුයි. ඒ චූටි පැලනි කූරු මතුවෙන අවස්ථාවනේ. ඒක නිසා පුතේ සවස් වරුව වඩා සුදුසු වේ. වසුන ඉවත් කිරීමත් සමග පාංශු දිලීර නාශකයක් යෙදිය හැකි නම් කුඩා පැල දිලීර හානි වලින් වළක්වා ගන්න පුළුවන්. ඒක පැහැදිලිද? දිලීර නාශකයක් අපිට යොදන්න පුළුවන්. මොනවද මේ කැප්ටන් සෙරසාන් වගේ දිලීර නාශකයක් යොදනවා නම් හොඳයි. කුඩා පැල දිලීර හානි වලින් වළක්වා. ඒකට දැන් මිරිස් තමානක නම් පුතේ දිලීර හානිය දිලීර රෝගයක් තමයි මොකද්ද? දියමලන් කෑම. දියමලන් කෑම රෝගය ඇතුණට පස්සේ කඳ මුලි කඳ හීන් වෙනවා. හීන් වුණාට පස්සේ එතනින් කඩම් වැටෙනවා. ඊළඟට පත්‍ර වල කළු පුල්ලි ඇති වෙනවා. මුල් කුණු වෙනවා. ඕනෝ තමයි ලක්ෂණ. එතකොට වසුන් ඉවත් කිරීමෙන් පසු අර්ධ ලෙස පිළිසු 10 පැල පේලි අතරට එක් කළ හැකි නම් දියමලන් කෑමෙන් දිලීර රෝග පැතිර යාම වළක්වා ගන්න පුළුවන්. මොනවද මේ අර්ධ ලෙස පිළිසු 10 කියලා මම එදත් කිව්වා. මතකද? කෙනෙක් කියන්න බලන්නවට. මම හරි ආසයි ඒක දන්නම නම් කවුරු හරි. එතනින් කණ්ඩායමෙන් කවුරු හරි කියන්නේ අර්ධ ලෙස පිළිසු 10 වලට කියපු නම් මොකද්ද? මම උගන්වලා තියෙනවා. කවුරු හරි ඇහෙන කෙනෙක් කියන්නේ? අන්න හරි. ගොඩක් කුන්තාන් නන්න හරි පුතේ. කුන්තාන් තමයි අර්ධ ලෙස පිළිසු 10 වලට කියන්නේ. ඒවා එතකොට පුතේ අපි ඔය පේලි අතරේ දාන්නවා. දැම්මට පස්සේ දියමලන් කෑම වගේ දිලීර රෝග පැතිර යාම වළක්වා ගන්න පුළුවන්. දැන් පැහැදිලි වුණා නේද? ඊළඟට වසුන් යෙදීමේ වාසි. වසුන් යෙදීමේ වාසි සමහර වෙලාවට ප්‍රශ්න වලට අහන්න ඉඩ තියෙන. ඒක නිසා මේක පාඩම් කරගන්න ඕන. බීජ ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනය ආරක්ෂා වීම. බීජ ප්‍රරෝහණයට අවශ්‍ය උෂ්ණත්වය ලබා දීම. වල් පැල මතුවීම පාලනය වීම. වැස්සෙන් හෝ ජල සම්පාදනයෙන් පාත්තියට සහ බීජ වලට වන හානිය අවම වීම. කුරුල්ලන්ගෙන් බීජ වලට වන හානිය ඔය වසුන් යෙදීමේ වාසි. ඒ ටික පැහැදිලි නේද? පැහැදිලි. ඊළඟට ජල සම්පාදනය. බලන්න රූප සටහනේ ජල සම්පාදනය යොදන ආකාරය. ජල සම්පාදනය යොදන්නේ මල් බාල්දියකින්. ඉතාමත් සීරුවට ලස්සනට වතුර ටික දානවා පැලවලටනේ. වේගෙන් නැතුව සාමාන්‍ය ගානට.
ජල සම්පාදනය. තවානේ මුල් අවදියේ සිටම ජල සම්පාදනය කළ යුතුයි. තවාන්ට අනවශ්‍ය ලෙස ජල සම්පාදනය කිරීමෙන් වැළකී යුතුයි. ලැබෙන වර්ෂාපතනය අනුව සහ පසේ තෙතමනය අනුව තමාට ජලය සැපයන කාලාන්තරය වෙනස් වේ. ඒ කියන්නේ දාන කාලය උදේ දැම්මනම් හවස දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අර වර්ෂාපතනය ලැබෙන ආකාරය. වියලි කාලයකදී නම් උදේ සහ හවස ජලය යන. වියලි කාලයකදී නම් උදේ හවස ජලය වගේ දාන්න ඕන. වැඩිපුර ජලය තවාණේ රැඳීමට ඉඩ නොදිය යුතුයි. කාන්තිවල වැඩිපුර ජලයක් නම් කාණු ගැඹුරු කර ජලය බැස යාමට ඉඩ හැදිය යුතුයි. දැන් වැඩිපුර තියෙනවා නම් ජලය රැඳෙනවා හිතෙනවා නම් කාණු හොදට පිරිසුදු කරලා ජලය බැස යාමට තියෙනවා හදලා තියෙනවා. තෙතමනය රඳවා ගැනීමට අවශ්‍ය වේ නම් පැල පේලි අතර රෝග බීජ රහිත පිදුරු හෝ අඩක් පිළිසූ 10යි යෙදිය හැකියි. ඒ තෙතමනය රඳවා ගැනීමට අවශ්‍ය නම් අපි අර කිව්වේ අඩක් පිළිසූ 10 වලට අපි කිව්වේ මොකද්ද කුන්තාන් කියලා. ඒක හොඳට මතක තිබුණ එක දරුවෙකුට ඒ දරුවා කිව්වා. එහෙම මතකේ තියෙනවා. එහෙනම් පුතේ මේ ටික පාඩම් කරගන්න ඕන. ඊළඟ කොටස 7 සැපීම ආවරණයක් සැපීම. බලන්න මේ රූප සටහනේ තියෙන ආවරණයක් ආරුක්ක හැඩයට හදපු ආවරණයක් තියෙනවා. මේ පැත්ත එක පැත්තක් නිරාවරණය වෙලා අනිත් පැත්ත සම්පූර්ණ සීල් කරලානේ. ආරුක්ක හැඩයට අපිට පැත්තකින් තියන්න පුළුවන් ආවරණයක් හදා ගන්නත් පුළුවන්. වසුන ඉවත් කළ පසු දැන් සාමාන්‍ය වසුන ඉවත් කරනවනේ අපි නේ. සාමාන්‍ය දාපු වසුන ඉවත් කරාට පස්සේ චූටි පැල ටික ලපටි පැල ටික තමයි පේන්න තියෙන්නේ අපිට. වසුන ඉවත් කළ පසු අධික හිරු එළියෙන් තද වර්ෂාවෙන් හා පින්නේ ලපටි පැල වලට සිදුවන හානිය වැළැක්වීමට තවාන්ට ඉහළින් ආවරණයක් සැපිය යුතුයි. අන්න ඒකට තමයි පුතේ අපි කියන්නේ සෙවන සැපීම. මෙන්න මේ වගේ එකක් මේ රූප සටහනේ තියෙන්නේ. ඒ වගේ එකක් අපිට හදාගන්න පුළුවන්. නැත්නම් මේ සාමාන්‍යයෙන් අපිට ඉනි හතරක් ඉඳලා ඒකට උඩින් මැස්ස වගේ හදලා ඒකට උඩින් අපිට පුළුවන් පොළතු ටිකක් දාන්න. නැත්නම් මේ කැකිල්ල කොළ ටිකක් දාන්න. ගෙදර වැඩිපුර හැදිලා තියෙන ශාක වලින් මේ අතුරු කිල ටිකක් දාලා සෙවන සපයන්න පුළුවන්. නැත්නම් මෙහෙමම ආවරණ දලක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. සෙවන සැපීම තමයි අපිට කෙරෙන්න ඕන. දෙවෙනි කරුණට අපි යමු. මේ සඳහා තවාන්ට සෙන්ටිමීටර් 60ක් පමණ ඉහළින් සිටින පරිදි 60ක් පමණ ඉහළින් සිටින පරිදි නැමෙන සුළු කෝටු වලින් හෝ උණ පටි වලින් ආරුක්කු හැඩයට ආධාරක රාමුවක් සකස් කර ඒ මත විනිවිද පේන පොලිතීනයේ සෙවිලි කර හැකියි. අර ආරුක්කු හැඩය දන්නවනේ ඔයගොල්ලෝ රවුමක් වගේ ආකාරي මෙතන තියෙන ආරුක්කුවක් වගේ තියෙන මෙතන. මේ තියෙන ආරුක්කු හැඩේ පොලිතීනය සෙවිලි කරලා තියෙනවා. වර්ෂාව හා පින්න නොමැති විට ආවරණය ඉවත් කර වර්ෂාව පින්න නොමැති විට මේ ආවරණය ඉවත් කරන්න පුළුවන්. ඊළඟට පොහොර යෙදීම. සමානයේ පැලවල වර්ධනයේ දුර්වල වීමක් හෝ කහපාට වීමක් දක්නට ලැබේ. දක්නට ලැබේ නම් තනුක යූරියා ද්‍රාවණයක් හෝ වෙනත් දියර පොහොරක් යෙදීම සුදුසුය. දියර පොහොර ලෙස ඇල්බර්ට් ද්‍රාවණයේ දියර පොහොර ලෙස පුතේ අපි ඇල්බර්ට් පොහොර ගැන අහලා පුතාලා ඇල්බර්ට් පොහොර ගැන අහලා තනුක යූරියා කියන්නේ මොකද්ද? යූරියා ගොඩක් සරල විදියට හදලා ගොඩාක් ගණන් නැතුව තනුක කරලා හදලා. ඒ යූරියා ඔයගොල්ලෝ දන්නවා සීනි වගේ කැට වගේ පේන අපිට තියෙන. නමුත් ඒකේ ඒ යූරියා දාන්නේ මේ පැල වලට අවශ්‍ය නයිට්‍රජන් ලබා දෙන්න. ඉක්ම දැම්මට පස්සේ පැල ටික හොඳට වර්ධනය වෙලා ලස්සනට තියෙනවා. එහෙම නැත්නම් පුතේ අපිට ඇල්බර්ට් ද්‍රාවණය දාන්න පුළුවන්. මේක අපි 11 පන්තියේදී උගන්වනවා ඇල්බර්ට් ද්‍රාවණයයි ඇල කුපගේ ද්‍රාවණය. මහාචාර්ය ඇල කුපගේ ද්‍රාවණය කියලා මේවා අපි සාමාන්‍යයෙන් යොදනවා පුතේ. ඇල්බර්ට් පොහොර මිශ්‍රණය යොදනවා. මොකටද මේ නිර්පාශ වගාව ගැන ඔයගොල්ලෝට කියා දීලා නෑ මං හිතන්නේ.
අපි ඒකේ කොළේදී නිර්පාංශ වගාවේදී පාස් නැතුව යොදා ගන්න එකට පොහොර මිශ්‍රණයක් ලෙස යොදන්න පුදුමයි ඇල්බර්ට් ද්‍රාවණය. දැන් මෙතෙන්දිත් අපිට ඇල්බර්ට් ද්‍රාවණය මේ ඒ කියන පැකට් එකේ තියෙන ප්‍රමාණයට වතුර මිශ්‍ර කරලා තනුක කරලා දාන්න පුළුවන්. යූරියා නැත්නම්. හරිද? ඒ පොහොරේදී. ඊළඟ පලිබෝධ නාශක. පලිබෝධ පාලනය. කෘමි පලිබෝධ හානිව රෝග නොතිබුණු ස්ථානයක් තෝරා ගැනීමෙන් තවාන ජීවාණුහරණය කර ගැනීමෙන් පලිබෝධ හානිය අවම තවානක් ලබා ගත හැකි වනු ඇත. එතකොට මේ රෝග නොතිබුණු ස්ථානයක් අපි තවාන සඳහා තෝරගත්තොත් කෘමි හානි, කෘමි පලිබෝධ හානිය රෝග නොතිබුණු ස්ථානයක් තෝරගත්තොත් තවාන ජීවාණුහරණය කර ගැනීම පලිබෝධ හානි අවම කර ගන්න පුළුවන්. තවාන් වල පලිබෝධ පාලනයේදී පහත ක්‍රියාකාරකම් වලට තවාන් වල හානිය අඩු කරගන්න මෙන්න මේ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා. වල් මර්ධනය. වල් පැලෑටි අතින් හෝ අතුරු යතක් භාවිතයෙන් හෝ ඉවත්. මොකද මේ අතුරු යතක් කියලා කියන්නේ? අතුරු යත. මොනවාද අර තිබුණේ අපිට කරඩි තිබුණේ මතකද? හෝ උපකරණ අපි මේ උපකරණ පාඩම කරානේ. ඒකේ තිබුණා. ඉතින් ඒකෙදි මම පැහැදිලි කරලා ඉතින් අතුරු යතක් මේකට කරඩියක් වෙන්න පුළුවන්. කරඩිය ඊළඟට මේ හෝ උපකරණයක් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් අතින් ගලවන්න පුළුවන්. ඊළඟට බීජ පැල පේලි අතර රෝග බීජ රහිත පිදුරු හෝ අර්ධ ලෙස පිළිසුදු 10 අයදීමේ මල් පැලැටි. ඒ කියන්නේ කුන්තාන් මේ පැල අතරට පේලි අතරට දැමීමෙන් මේ වල් පැලෑටි හැදෙන එක අඩු කරගන්න පුළුවන්. ඊළඟට රෝග හා කෘමි පලිබෝධ මර්ධනය. තවානේ රෝග හා කෘමි හානි තිබේදැයි දිනපතා පරීක්ෂා කළ යුතුයි. ඒක අපි ඉතින් බලන්න ඕන වෙනවා. රෝගී පැල තිබේ නම් හෝ කෘමීන් සිටී නම් වහාම ගලවා ඉවත් කළ යුතුයි. පසේ ජල වහනයේදී මොකක්ද වන ජල වහනය කියන්නේ මොකක්ද? ජල වහනය කියන්නේ මොකක්ද? ඔව් ජල වහනය මං ඉස්කෝලේදී මේක කියලා. පසේ ජල වහනය කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් කියන්න. ජල වහනය. පස්සෙන් ජලය ඉවත් අන්න ඔව් හොඳයි. පසේ ජලය ඉවත් කිරීම. පසේ ජලය ඉවත් කරනවා නම් අපිට කාණු යොදන්න පුළුවන් එක. ගැඹුරු කාණු යොදුවට පස්සේ ජලය ඉවත් වෙනවා. ජල වහනය කියන්නේ පසේ ජලය ඉවත් වීම. ජල සම්පාදනය කියන්නේ පසට ජලය භෝගයට ජලය ලබා දීමනේ. මෙතන පසේ ජල වහනය දියුණු කළ යුතුයි. ජලය ඉවත් කිරීම. වැඩි ජලය ඉවත් කිරීම. දියමලං කැම්මැනි දිලීර රෝග පාලනයේ නිර්දේශිත පාංශු දිලීර නාශක වර්ග සහ පණුවන්, වේයන්, කූඹුවන් වැනි කෘමීන් පාලනයේ නිර්දේශිත කෘමිනාශක වර්ග තවාන ආරම්භක අවස්ථාවේ සිට පැල ගලවන තෙක් විටින් විට වෙන වෙනම ජලය සමග මිශ්‍ර කර යෙදිය යුතුයි. වේයන්ට, කූඹුවන්ට වේයන්ට තියෙනවා මෙටාබේන් කියලා වර්ගයක්. කූඹුවන්ට තියෙනවා කෘමිනාශක තියෙනවා. කෘමිනාශක වර්ග තමාන ආරම්භක අවස්ථාවේ ඉඳලා පැල ගලවන තෙක් විටින් විට අපිට ජලය සමග මිශ්‍ර කර යොදන්න පුළුවන්. වෙළඳ පොලෙන් අපිට කෘමිනාශක මිලදී ගන්න පුළුවන්. පැල පේලි අතර අර්ධ ලෙස පිරිසුදු 10 එක් කිරීම මගින් දිලීර රෝග පාලනය සිදුවේ. එතකොට අපි මේක කලින් කිව්වා රෝග සහ කෘමි පලිබෝධ මර්ධන ක්‍රම ලියන්නවොත් පුළුවන් වෙන්න ඕන මේ අර්ධ පිරිසුදු කුන්තාන් එකතු කරන්න පුළුවන් පැල පේලි අතරට. ඊළඟට රෝගී පැල දුටු වහාම ඉවත් කළ යුතුයි. තවානේ රෝගී පැල තිබුණොත් ඒවා අපි ඉවත් කරන්න ඕන. පැහැදිලිද ඒ ටික? පැහැදිලිද? හරි. ඊළඟට අපි යමු පැල දැඩි කිරීම. ඔන්න පැල දැඩි කිරීම කියන්නේ මොකක්ද?
ඒක අලුත් වචනයක්. අපි කලින් මේක ඉගෙන ගත්තද? නෑනේ. බලන්න අපි සරලව කියනවා නම් පුතේ පැල දැඩි කිරීම කියලා කියන්නේ තමානේ පැල සිටුවීමට කලින්. තමානේ පැල ශේෂ්ත්‍රයේ සිටුවීමට කලින් යොදන වතුර යොදන ප්‍රමාණය අඩු කරන්න. හරිද? ඊළඟට දැන් අපි දාලා තිබුණා නම් මේ අතුරු කිලි මැස්සක් ඒ අතුරු කිලි මැස්සේ තියෙන උඩ තියෙන මේ අතුරු කිලි ටිකෙන් ටික අයින් කරන්න. එක හරියටම නැතුව ටිකෙන් ටික ක්‍රමයෙන් අඩු කරන්න. වතුර දාන ප්‍රමාණය අඩු කරන්න. එතකොට අර පැල වලට ලැබෙන හිරු එළිය ටික ලැබෙනවා. අර ඒ විදිහට කරා. ඊට පස්සේ පැල ටික නිකම්ම හිරු එළියට උරු වෙනවා. ඔව් දැන් බලමු අපි ඒකේ ක්‍රම ටික. තමාණී ඇති පැල ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු තත්වයට හුරු කිරීම තමයි පැල දැඩි කිරීම කියලා කියන්නේ. තවාණී ඇති පැල ශේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු තත්වයට හුරු ක්‍රමයෙන් හුරු කිරීම. හිරු එළියට හුරු කිරීම. ඒකට අපි කියන පැල දැඩි කිරීම කියලා. ඊළඟට මෙහිදී පැල තමාණෙන් ගැලවීමට දින කීපයක සිට තමාට ජලය යොදන වාර ගාන අඩු කරන්න. දැන් අපි දිනපතාම ජලය යොදනවනේ තමානට නේද? ඒ ජලය යොදන වාර ගාන අඩු කරන්න. යොදන කාලාන්තරය වැඩි කිරීම. කියන්නේ ක්‍රමයෙන් සූර්යාලෝකයට නිරාවරණය වන කාලය වැඩි කිරීම වගේ වහලා සම්පූර්ණ තමාන වහලා කියන්නේ දැන් ආරුක්කුව කැඩේකේ එකක් නම් පොලිතින් එක අපි ඉවත් කරන්න ඕනේ. දවසේ වැඩි වෙලාවක් ඉවත් කරලා තියලා ආයි වහන. ඔන්න ඔය විදිහට තමයි පැල ටික හුරු කරන්න ඕනේ. සූර්යාලෝකයෙන් නිරාවරණය කිරීම කරන්නේ. මේ මගින් ශේෂ්ත්‍රයේ සිට වූ පසු මී යන පැල ප්‍රමාණය අඩු කර. සූර්යාලෝකයට පැල ටික හුරු වුණාට පස්සේ ශේෂ්ත්‍රය ගෙනිහිල්ලා ඉන්දුවට පස්සේ පැල මැරෙන ප්‍රමාණය අඩු. සමහරු කරනවා පැල ගලවලා ගෙනිහිල්ලා ඉඳලා ඊට පස්සේ ඒකට ආවරණයක් වෙනවා. පැලේට ආවරණයක් යොදනවා මේ සමහර ගුරුයෝ ඒ වැඩේ කරනවා. ඊළඟට බලන්න පැල ගැලවීම හා ශේෂ්ත්‍රයේ සිටුවීම. ඒකත් ක්‍රමානුකූලව කරන තමානි පැල ගැලවීම හා ශේෂ්ත්‍රයේ සිටුවීම ක්‍රමානුකූලව කරන. තමානී ඇති පැල ශේෂ්ත්‍රයේ සිටුවීම සුදුසු අවස්ථාවට පත් වූ විට පැල තමානෙන් ඉවත් කර ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කළ යුතුයි. තවානේ පැල ශේෂ්ත්‍රයේ සිටුවීම සුදුසු අවස්ථාවට පත් වුණාට පස්සේ අපි දන්නවා සාමාන්‍යයෙන් පැල සාමාන්‍ය උස ප්‍රමාණයක් තියෙනවා තවානේ ඒ ප්‍රමාණයට පත් වුණාට පස්සේ අපි අර තවානේ පැල ටික ගෙනහිල්ලා වෙනත් සකස් කරගන්න ශේෂ්ත්‍රයක ඉඳන්න ඕන. සංස්ථාපනය කරනවා කියන්නේ සිටුවීම කරනවා. මෙම අවස්ථාවට ගත වන දින ගණන භෝග වර්ගය අනුව වෙනස් වෙනවා. එක භෝගය අනුව ඒක වෙනස් වෙනවා. තුන්වෙනි කරුණ තමයි පැල ගැලවීමට පෙර තවාන් පසු හොඳින් තෙත් කළ යුතුයි. පැල ගලවන්න කලින් තවාන හොඳට මල් බාල්දියකින් තෙත් කරන්න. අත්මුල්ලුව මගින් පේලි අතර පස් ගුරුල් කරමින් මුල් නොකැඩෙනසේ පස් කුට්ටියක් සමග පැල ඉවතට ගත යුතුයි. අත්මුල්ලුව ඔයගොල්ලෝ දන්නවා අත්මුල්ලුව අපි කෘෂි උපකරණ පාඩමේ අත්මුල්ලුව තිබුණා. ඔයගොල්ලෝ දකින්න ඇති. ඒකෙන් තමයි අතර බුරුල් කරන්න ඕන. පස්සේ බුරුල් කරලා පැල නොකැඩෙනසේ මුල් නොකැඩෙනසේ හැබැයි ගන්න වෙයි. පස් කුට්ටියත් එක්ක සමාරු ගන්න නැත්නම් මුල් නොකැඩෙනසේ ගන්නවා. පැල ඉවත් කරන්න. තමානෙන් ඉවත් කළ පැල හැකි ඉක්මනින් ශේෂ්ත්‍රයේ දැන් ඉවත් කරගත්තු පැල ටික ඉක්මනින් උදේවරුක නම් උදේවරු ඉක්මනින් ඉඳන්නවා අවස්වරුක නම් ඒ ගලවපු ගමන්ම සිටවන්න ඕන. ශේෂ්ත්‍රයේ සංස්ථාපනයේ ප්‍රමාද වන්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලයේ සපයා සිටවන තුරු සෙවණක. ඒ පැල ටික ඉඳන ප්‍රමාද වෙනවා නම් වතුර ටිකක් තිය දාලා හේවණකින් තියන්න වෙනවා. ඊළඟ පිටුවේ තියෙන්නේ අභ්‍යාස.
දැන් බලන්න මේ පළවෙනි අභ්‍යාසය. ඔබට වසවිසෙන්තර එළවලු හා පළතුරු ලබාගත හැකි හොඳම ස්ථානය ඔබේ ගෙවත්ත. ගෙවතු වගාවේදී එළවලු පාත්‍යක් ජීවනවලට වඩා සුදුසු පරිසර හිතකාමී ක්‍රමය කුමක්ද? මොකද්ද ක්‍රමය? ඔය දැන් අපි කතා කරේ පරිසර හිතකාමී ක්‍රමය මොකක්ද? සමාන පාත්‍යක් ජීව වඩා සුදුසු පරිසර හිතකාමී ක්‍රමය. දැන් අපි ඉගෙන ගත්ත ඉවෙන් කියන්නේ බලන්න මොකද්ද පරිසර හිතකාමී ක්‍රමය? මිනිස්සුන්ගේ ජීවන වර්ණය. ඒක නේද? උණු ජලයේ දැමීමත් පරිසර හිතකාමී ක්‍රමය. පොලිතීන් සූර්යාලෝකයට නිරාවරණය කිරීමේදී වෙන්නේ පොලිතීන් භාවිතා කරන්න වෙනවනේ. හරි. ගෙවතු වගාවේදී තවානක හැල පේලි අතරට අර්ධ ලෙස පිළිසු 10 යෙදීමෙන් ඇති වාසි තුනක්. මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙනවා. පැහැදිලි නේද? වාසි දන්නවනේ. දිලීර රෝග වලින් දිලීර රෝග අඩු කර ගැනීම. ගෙවතු වගාවේදී බඳුන් තවාන් බහුල යොදා ගනු ලැබේ. තවාන් බඳුන් ලෙස අපයාගත හැකි ද්‍රව්‍ය ලයිස්තුගත කරන්න. මොනවාද? බඳුන් තවා. පොලිතීන් බඳුන්. නේ? බඳුන් තවා. ප්ලාස්ටික් භාජනත් පුළුවන් නේ. ප්ලාස්ටික් බඳුන්. ඊළඟට තවාන් වලට යොදාගත හැකි බඳුන්. යෝගට් කෝප්ප. මෙතන ස්ථිර බඳුන් తాවකාලික බඳුන් එහෙම කියලා නෑනේ බඳුන්නේ. එතකොට ඒව ගන්න පුළුවන්. පොල් කටු, පොල් එලි. නේ? ඒව ගන්න පුළුවන් කිරි හට්ටි. ඊළඟ 4. පාසුවෙන් දි รา පත් වන ද්‍රව්‍ය තවාන් බඳුන් සෑදීමට යොදා ගැනීමෙන් ඇතිවන වාසි මොනවාද? පරිසරය ආරක්ෂා වෙන. නේ? ඊළඟට ඒ උත්තර ලියන්න ඉස්කෝලේ පටන් ගත්ත දවසක මේවා උත්තර ලියලා ගේන්න ඕනද? ගෙවතු වගාවේදී තමාන් පාලනය ඇති වැදගත්කම සාකච්ඡා කරා. අහිතකර පරිසර තත්ත්වවලින් මුදවා ගනිමින් නිරෝගී බව ලබා ගැනීම සඳහා ඔබේ ගෙවත්තේ ඇති එළවලු තවනක් හසුරුවා ගන්නේ කෙසේද? මේ ප්‍රශ්න 6ට පිළිතුරු ලියලා ගේන්න පාඩම් ඉස්කෝලේ පටන් ගන්න. කවදා හරි ඉස්කෝලේ පටන් ගන්න දවසක් ඇතිනේ. එදාට. ඊළඟට 7 වෙනි පාඩම. හත්වෙනි පාඩමට යනවද? අපි කලින් මොකද කරන්නේ? හත්වෙනි පාඩම කරනවද? පාඩම් කරගත්තොත් හොඳයිනේ. නැත්නම් ප්‍රශ්න වලට යනවද? එදා ප්‍රශ්න දීපු උත්තර ලිව්වද කලින් දීපු? ඉතින් මම එදා ගොඩක් ප්‍රශ්න දුන්නා නේද ඔයගොල්ලන්ට? මේ පාඩමේ ප්‍රශ්න ටිකක් ඕනද? ප්‍රශ්න පොත ළමයි ගෙනල්ලාද තියෙන්නේ? කියන්න බෑන අවසාන ප්‍රශ්නේ. එදා දීපු පාඩමේ අවසාන ප්‍රශ්නේ. මදුෂා චමීර චතුරංගී ඉන්නවද? චමීර චතුරංගී කියන්න බෑනේ අවසානයේ. අශීර කියන්න බෑ. ඒ ප්‍රශ්න ටික ළඟ නැද්ද? මිනුකි
මේ පාඩම කරනවාද ප්‍රශ්න ටිකක් ඕනද? ඒකට උත්තරේ කියන්නේ ප්‍රශ්න ටිකක් ඕනද මේ පාඩම කරමුද? 7 වෙනි පාඩම. කො කතා කරන්නේ? පාඩම කරමුනේ ටීචර්. පාඩම කරමු. දැන් අපි බලමු මොකද්ද මේ ජල කළමනාකරණය භෝග වගාවේ ජල කළමනාකරණය භෝග වගාවේදී අපිට ජලය වැදගත් වෙනවනේ ජලය නැතුව මුකුත්ම කරන්න බෑ වර්ෂා ජලයෙන් තමයි ඈත අතීතයේ ඉඳලම වර්ෂා ජලයෙන් මිනිස්සු භෝග වගා කරන්න පටන් ගත්තා ඊට පස්සේ තමයි වැව් වමුණු ඒවා හැදුනේ ඒවයින් තමයි ඊට පස්සේ ගංගා ආශ්‍රිතව වැව ආශ්‍රිතව නේ ඒවයින් තමයි භෝග වගාව කරගෙන ගියේ. දැන් මේක ජලය කළමනාකරණය කරගන්න ජලය විනාශ නොවි අපතේ යන්න නොදී දාර පරිස්සමෙන් කොහොමද භෝග වගාවට යොදාගත්තේ? සීමිත ස්වාභාවික සම්පතක් වශයෙන් ජලයේ ඇති වැදගත්කම. භෝග වගාවේදී ජලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම. පසෙන් ජලය ඉවත් වන විවිධ ක්‍රම හා ඒවා පාලනය කිරීම. අපතේ යන වැසි ජලයේ රැස් කර ගැනීම හා තාක්ෂණය භාවිතා කිරීමට. අවශ්‍යතානු සුසු ජල සම්පාදනය තෝරා ගැනීම හා සැලසුම් කිරීමට. දුර්වල ජල සම්පාදනය නිසා භෝගවල සිදුවන හානි අවම කර ගැනීමට භෝග වගාවේ ජල කළමනාකරණය වැදගත් මේ අංශ මේ අනුව තමයි අපිට මේ පාඩම කරන්න වෙන්නේ. ජලය අප සතු ඇති වටිනා සම්පත. ඒක පැහැදිලි. එය මිනිසාට මෙන්ම සියලුම ජීවීන්ටද එකසේ වැදගත් වේ. එසේම ජලය කෘෂිකර්මාන්තයේ ප්‍රධාන අංශයක් වූ භෝග වගාවේදී බීජ ප්‍රරෝහණයේ සිට අස්වැන්න නෙලා ගන්නවාට එක් අවශ්‍ය වැදගත් සාධක. උපරිම අස්වැන්නක් ලබා ගැනීම උදෙසා හැකි සෑම විටකම පස ශ්‍රේෂ්ඨ ධර්තාවේ පවත්වා ගත යුතු වන අතර භෝග වගාවේදී ඒ සඳහා ගන්නා වූ උපාය මාර්ග ජල කළමනාකරණය ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද්ද පුතේ මෙතන ආවේ අපිට අයින් ටික ඔයගලන්ට පැහැදිලි. මොකද මේ ශ්‍රේෂ්ඨ ධාරිතාවය කියන්නේ පස ශ්‍රේෂ්ඨ ධාරිතාවේ තියාගන්න ඕන. ඒ කියන්නේ පුතේ අපි දන්නවා පසක තියෙනවා ජල මට්ටම් තුනක්. ගුරුත්වාකර්ෂණ ජලය, ජලාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය. මෙන්න මේ ජල වර්ග තුනම පසේ සම්තෘප්තව තියෙන අවස්ථාවට අපි කියනවා පසක් ශ්‍රේෂ්ඨ ධාරිතාවේ තියෙනවායි කියලා. ජලය සීමිත සම්පතක් වන බැවින් ඒ මතු පරපුර වෙනුවෙන් මනාව කළමනාකරණය කළ යුතු වන අතර අතීතයේදී ජල කළමනාකරණය කෙරෙහි ඉහළ අවධානයක් තිබූ බව සාක්ෂිය. අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොටවෙහෙර ග්‍රාම නිලධාරී වසමි. කොණ්ඩු වටුවාන ජලාශය ඉස්මත්තේ ගල්තලාවේ තිබූ සොයා ගන්නා ලද තැම් ලිපියක මේ සඳහා කදිම උදාහරණයක් වේ. 11 වෙනි දප්පුල රජ සමයේ ක්‍රිස්තු වර්ෂ 904 ඉඳලා 924 935 දක්වා දිගා මඩුල්ලේ ඇරගම නම් වූ ග්‍රාමයේ සම්බන්ධයෙන් පනවන නියෝග මාලාවක් මෙම තැම් ලිපියේ සඳහන් වේ. එම තැම් ලිපියේ සිංහල පරිවර්තනය උපුටාගත් පහත දැක්වෙන වගන්ති වලින් පැහැදිලි වන්නේ පැන් රැද්දස වාරික ජල කළමනාකරණයේ වැදගත් කාර්යයක් ලෙස සැලකා ඇත. එහෙනම් ජල කළමනාකරණය ජලය කළමනාකරණය කර ගැනීම අද ඊයේ නෙමෙයි. එහෙනම් ක්‍රිස්තු වර්ෂ 924 935 දක්වා ඒ කාලය තුලත් ජලයේ වැදගත්කම රජවරුන්ට පවා දැනিলা තියෙනවා. කුඹුරු
කුඹුරු ගැලීමේ නොහොත් නියර ඉස්සසා වතුර යාමට ඉඩ හැරීමේ වරදට අක දෙකක් දඩ නියම කළ යුතුය. ඒ කියන්නේ වතුර අපතේ යවනවට ඒ කාලේ තිබිච්ච මුදල් වල අනුව දඩ නියම කරලා තියෙනවා මේ අක දෙක. සීසෑම සම්බන්ධ වර්ගට කලන් දෙකක දඩයක්. සීසෑම සම්බන්ධ වර්ගයට කලන් දෙකක දඩයක් නියම කළ යුතුය. පමාවී හාපු වර්ගයට කලන් 5ක දඩයක්. බලන්න ඒ කාලෙත් එහෙනම් මේ වතුර පරිහරණය සීසාන හරියට වෙලාවට සීසාන මුළු කුඹුරු ආයමයකට සීසෑම කරන්න ඕනේ. නේ? ඒක වතුර අපතේ යන ප්‍රමාණය අඩුයි. පමා වෙලා ආපු වර්ගයට කලම් 5ක් දඩයක්. ඒ කාලෙත් එහෙනම් නීති රීති තිබිලා තියෙනවා මේ වතුර පාලනය සඳහා. ඊළඟ වීඩියෝට අපි යමු. භෝග වගාවට ජලයේ මෙන්න මේක පුතේ ගිය සැරේ මේ ගීත කලින් අවුරුද්දේ විභාගෙට අහපු ප්‍රශ්නයක්. භෝග වගාවට ජලයේ ඇති වැදගත්කම්. මේවා කරුණු ටික පාඩම් කරගන්න වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය ඇතුළු කායික ක්‍රියාවලිය සඳහා ප්‍රභා සංශ්ලේෂණය දන්නවා ආහාර නිෂ්පාදනය. ඒකට ජලයේ වැදගත්. බීජ ප්‍රරෝහණය සඳහා වැදගත්. බීජ පැල සිටුවීම සඳහා වැදගත්. සමහර බීජවල ව්‍යාප්තිය සඳහා ශාකවල සන්ධාරක ගුණය බත්. මොකද මේක දන්න. බීජවල ව්‍යාප්තිය දන්නවනේද? බීජ පැලවෙන්න. බීජවල ව්‍යාප්තිය ඇති වෙන්න ජලයේ වැදගත්. මොකද මේ සන්ධාරක ගුණය කියලා කියන්නේ. ශාකවල සන්ධාරක ගුණය කියන්නේ ශාක ඍජුව පවත්වා ගැනීම. කෙලින් තියා ගැනීම සඳහා ජලයේ වැදගත්. ශාක පෝෂක අවශෝෂණය. ශාක පෝෂක කියන්නේ මොනවද? ශාක පෝෂක අපි දන්නා නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ඕවා අවශෝෂණය කරගන්න පුතේ නිකම් බෑ ජලය අවශ්‍යයි. එතකොට බිම් සැකසීමේ පහසුව සඳහා බිම පොළව සකස් කරන්න, පොළව කොටන්න, නැත්නම් බලවල් හදන්න මේ ජලය අවශ්‍යයි නැතුව බෑ. පස්සේ අහිතකර රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමේ මාධ්‍යයක් ලෙස දැන් මේ සෝදායවන් පස සෝදායවන් පස්සේ තියෙන රසායන මේවා පස ආම්ලික ගතිය ඒක පස සෝදගෙන යවන්න රසායනික ද්‍රව්‍ය ඉවත් කරන්න ජලය අවශ්‍යයි. ජල භෝග වල අස්වැන්න නෙලිම දැන් හොඳට ප්‍රශ්නේ තියෙන දවසක පායපු කාලේ ගාල භෝග නෙලන්න පුළුවන්ද? මඤ්ඤොක් ගලවන්න පුළුවන්ද? දැන් බලන්න පහුගිය දවස්වල ගම් වතුර ආව නේද මේ ළඟදී ඊයේ පෙරේද ගම් වතුර ආපු වෙලාවේ මොකද්ද කරේ මිනිස්සු? මඤ්ඤොක් කාලේ මඤ්ඤොක් ටික ඔක්කොම යට වුණානේ. යට වුණාට පස්සේ මොකද්ද කළේ මිනිස්සු? ගම් වතුරට යට වුණාට පස්සේ ආලා ඊට පස්සේ කන්න බෑ. අනිවාර්යෙන් මඤ්ඤොක් ගලවන්න. දැන් වතුරේ හොඳට පෙඟිලානේ තියෙන්නේ. ඒක නිසා ගලවන්න පුළුවන්. එහෙනම් අල භෝගාසුන් නෙලනකොට ජලය අවශ්‍යයි. කෘෂි රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට කෘෂි රසායනික ද්‍රව්‍ය ඉහින් අපි ටැංකියට දාන්න ඉසින ටැංකියට දානකොට රසායනික පොහොර විතරක් කෘෂි රසායනික විතරක් දාන්න බෑ. ඒකට අපි ජලය දාන්න ඕන. ජලය මිශ්‍ර කරන්න ඕන. අන්නේ මිශ්‍ර කිරීමේ මාධ්‍යයට එනම් ජලය අවශ්‍යයි. මේ වගාවේ වල් පැල පාලනය මේ වගාවේ විතරයි වල් පැල පාලනයට ජලය අවශ්‍ය වෙන්නේ. එහෙනම් පුතේ මෙන්න මේ කරුණු ටික භෝග වගාවල ජලයේ ඇති වැදගත්කම පන්තියේදී නම් මම මේ කරුණු අහනවා එක එක ළමයාගේ නේද? දැන් ඉතින් අහන්න විදියක් නැහැ දූල පුතාලා පාඩම් කරගන්න වෙනවා. ඊළඟට භෝග වගාවේ ජල කළමනාකරන උපාය මාර්ග. මොනවද උපාය මාර්ග? පාංශු ජල සංරක්ෂණයට වැදගත් වෙනවා. ඊළඟට ජල සම්පාදනය. ඊළඟට ජල වහන. ජල වහනේ ඔයගොල්ලෝ දන්නවා. ජල සම්පාදනයක් දන්නවා. ජලයේ සැපීම, ජල සම්පාදනය, ජල වහනය, අතිරික්ත ජලය ඉවත් කිරීම. ඒ පාංශු ජලයේ සංරක්ෂණය. පස්සේ ජලය අපි ආරක්ෂා කරගන්න ඕනේ. නේද? පසෙන් සිදුවන ජලහානි අවම කරමින් පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව දියුණු කරන්න. පසට අපි පසේ ජලය අවුවට වේලෙනවට අපිට පුළුවන් දාන්න මේ පිදුරු ටික නේද? නැත්තම් අපි මොනවා හරි ආවරණ භෝගයක් ඉඳන්නවා නේද? එතකොට පසේ පාංශු ජලය සංරක්ෂණය වෙනවා. ඊළඟට පාංශු ජලයේ ප්‍රමාණවත් නොවන විට භෝගයේ ජලයේ සැපීම ජල සම්පාදනය කියනවා.
අතිරික්ත ජලය වගාශේෂයෙන් ඉවත් කිරීමට අපි කියනවා ජල වහනය. ඊළඟට අපි බලමු මොකද්ද මේ පාංශු ජල සංරක්ෂණය කියලා කියන්නේ. පසෙන් ජලය ඉවත් වන ක්‍රම. පසෙන් ජලය ඉවත් වන ක්‍රම තමයි පුතේ උච්ඡේදනය. උච්ඡේදනය කියලා කියන්නේ ශාක පත්‍ර වලින් ජලය පිටවීම. උච්ඡේදන ක්‍රියාවලිය. ශාක පත්‍ර වලින් පුටිකා මගින් ජලය පිටවීම. උච්ඡේදනය යන ශාක මගින් පසෙන් උරා ගන්නා ජලය ශාක පත්‍ර මගින් ජල වාෂ්ප ලෙස පිට කිරීම. පැහැදිලි නේද? ඊළඟට වාෂ්පීකරණය. වාෂ්පීකරණය කියලා කියන්නේ පසෙහි මතු පිට පෘෂ්ඨයෙන් ජල වාෂ්ප ලෙස ඉවත් වීම. වාෂ්පීකරණය ලෙස හඳුන්වනවා. පසෙහි මතු පිට පෘෂ්ඨයෙන් ජල වාෂ්ප ඉවත් වීම වාෂ්පීකරණ ලෙස. මෙය පරිසර උෂ්ණත්වය සුළඟ හා ශාක ගහණය අනුව වෙනස් වෙනවා. වාෂ්පීකරණය. ඉහත ක්‍රම දෙක එකවර සිදුවන අතර එය වාෂ්පීකරණ උත්සේදනය ලෙස හැඳින්වෙනවා. මේ දෙකම එකවර සිදුවන අවස්ථාවලට අපි කියනවා වාෂ්පීකරණ උත්සේදනය කියලා. ඊළඟ පිටුවට. ගැඹුරු වැසීම. පසේ ඇති ජලය පස තුලින් පසේ ගැඹුරු ස්තර කරා පහළට ගමන් කිරීම ගැඹුරු වැසීම. පසේ තියෙන ජලය පසේ ගැඹුරු ස්තර කරා පහළට ගමන් කිරීම ගැඹුරු වැසීම. මේ වැලි පස්වල බහුලව සිදුවේ. ගැඹුරු වැසීම මතක තියාගන්න. ඊළඟට පාංශු ජල සංරක්ෂණ ක්‍රම. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම. පසට කාබනික පසේ ජලය සංරක්ෂණය කියන ආරක්ෂා කරන ක්‍රම. පසේ ජලය ආරක්ෂා කරනත් පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න. කාබනික ද්‍රව්‍ය වලට විශාල ජල ප්‍රමාණයක් රඳවා ගත හැකි බැවින් පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි. කාබනික ද්‍රව්‍ය කියන්නේ මොනවද? කාබනික ද්‍රව්‍ය කියන්නේ අපි මේ ගොමු පොහොර අපිට යොදන්න පුළුවන්. ගොමු පොහොර. ඊළඟට ඔය මේ දිරාපත් වෙච්ච පාත්‍ර, දඬු කැබලි, කොළ රොඩු ඔන්න වගේ. හරිද? එතකොට කාබනික ද්‍රව්‍ය නිසා පස්සේ ව්‍යුහය දිනු වෙනවා. කණිකා සහිත ව්‍යුහය හා ස්තම්භික ව්‍යුහය සහිත පස් වලට වඩා කැටති ව්‍යුහයක් සහිත පස් වැඩිපුර ජලය රඳවා. අපි දන්නවා පාංශු ව්‍යුහය කොටස් 4යි. මොකද කොටස් 4? කණිකා මොකද? ස්තම්භික, අනුකෝණාකාර, කැටති. එතකොට කැටති ව්‍යුහය තමයි පසේ වැඩිපුර කැටති ව්‍යුහයේ තියෙන පසේ තමයි වැඩිපුර ජලය රඳවා ගන්න. එබැවින් පෘෂ්ඨීය ආපදා වේද අඩු වෙනවා. ජලය පහළට ගමන් කිරීම අඩු වෙනවා. ඊළඟ කරුණ පසට වසුන් යෙදීම. වසුන් මගින් පස හා අවට පරිසරය අතර සබඳතාවය අවහිර වන නිසා වාෂ්පීකරණයේ සිදුවන ජල හානිය අඩු වේ. පැහැදිලි දෙයක. පසට වසුන් යෙදීම. බලමු අපි වසුන් මොනවද කියලා. වසුන් ස්වාභාවික වසුන්. ඊළඟට කෘතිම වසුන්. ස්වාභාවික වසුන් වලට කියනවා අපි පොල් අතු, පිදුරු, වියලි වල් පැලෑටි කොහොඹ. පැහැදිලිනේ? හරි. ඊළඟට කෘතිම වසුන්.
කෘතිම වශයෙන් තමයි කඩදාසි පොලිති. මේ තියෙන පොලිතින් දාන්න. ඊළඟට වල් පැලෑට ඉවත් කිරීම. උච්ඡේදනයේ සිදුවන ජලහානි අඩු වෙනවා. වල් පැලෑට ඉවත් කරාම පුතේ උච්ඡේදනයේ වල් දැන් ගොඩාක් භෝග තියෙන වෙලාවක භෝගයේ වටේ දැන් අපි හිතමු මිරිස් වගාවක් තියෙන මිරිස් වගාවේ වැඩිපුර වල් පැලෑට තියෙනවා. වල් පැලෑට තියෙනකොට මොකද වෙන්නේ? පසේ තියෙන ජලය ඔක්කොම වල් පැලෑට උරා ගන්න. නේ? ඒක උච්ඡේදනයේ සිදුවන ජලහානිය අඩු වෙනවා වල් පැලෑට ඉවත් කළා දැම්මට පස්සේ. ඒකෝර මිනිස් භෝගයට අවශ්‍ය ජලය ලැබෙනවා. ඊළඟට මතු පිටින් ඉවතට ගලා යන ජලයට බාධා කිරීම. සමෝජ ගල් වැටියක් අපිට දාන්න පුළුවන්. හෙල් මලු කාණු ආදී සකස් කිරීමෙන් මේ කුට්ටි කාණු දාන්න පුළුවන්. දැන් ඉගොට් කාණු කපන් ගිහිල්ලා කාණුවේ අතර මැදි අතරින් පතර කුට්ටි කාණු තියෙනවා. ඒක ජලයේ පස්සේ රඳව ගන්න පුළුවන්. අතු පිටින් ගලා එක පාට ගලාගෙන යන්නේ ජලය. ජලය එතකොට පස්සේ ඉතුරු වෙනවා. සමෝච ගල් වැටි දාන්න පුළුවන්. හෙල් මලු දන්නවනේ ඔයගොල්ලෝ. කඳුකර ප්‍රදේශවල හෙල් මලු ක්‍රමයට වගා කරන්නේ. ඒවා. එතකොට පළතුරු සහ විසිතුරු ශාකවල අනවශ්‍ය අතු හා පත්‍ර ඉවත් කිරීම. පළතුරු වල අනවශ්‍ය අතු හොඳට අවු වැටෙන්න ඕන නිසා පළතුරු වල අතරින් පතර පත්‍ර ඉවත් කරන්න. පත්‍ර ඉවත් කරාට පස්සේ උච්ඡේදනය ඒ පත්‍ර මගින් ජලය ඉවත් වීම සිදුවීම අඩු වෙනවා. මේන් උච්ඡේදනය අඩු කරන්න පුළුවන්. උච්ඡේදනය කියලා කියන්නේ මොකද්ද? පත්‍ර මගින් ජලය පිටවීම. ඊළඟට ජල සම්පාදනය. ඒ ටික පැහැදිලි වුණා නේද? ජල සම්පාදනය. භෝගවලට ජලය ලබා ගනුයේ පසෙනි. භෝගවලට ජලය ලබා ගන්නේ පසේ. ස්වාභාවිකව වර්ෂාපතනය පසට ජලය ලැබේ. ස්වාභාවිකව වර්ෂාවෙන් පසට ජලය ලැබේ. අපි දන්නවා ස්වාභාවිකව පසට වර්ෂාව ලැබෙන බව. වර්ෂාව නොමැති විට භෝගවලට අවශ්‍ය ජලය අමතරව සැපීම සිදු වෙනවා. එතකොට වර්ෂාව නොමැති වෙලාවට වර්ෂාව නැති වෙලාවට අපි භෝගවලට අවශ්‍ය ජලය අමතරව සපයන්න වෙනවා. එවැනි අවස්ථාවලදී කිසියම් ජල මූලාශ්‍රයකින් භෝගයේ ජලයේ සැපීම ජල සම්පාදනය ලෙස මේක පුතේ ජල සම්පාදනයේ නිර්වචනය ලියන්න වෙනවා. ඒ වුණොත් ඕගොල්ලෝ ඉරක් ගහගන්න මෙතන ඉඳලා කිසියම් ජල මූලාශ්‍රයකින් භෝගවලට ජලයේ සැපීම ජල සම්පාදනය ලෙස හැඳින්වේ. මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද? වැවක් වෙන්න පුළුවන්. හරි. නැත්නම් වතුර ටැංකියකින් වෙන්න පුළුවන්. ජල මූලාශ්‍රය. ලින්දකින් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ජල සැපීම. භෝග සඳහා සුදුසු තේරුණාද? මොනවද කිව්වේ? මට ඇහුන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද? ඇහෙනවද? ඇහෙනවා. හරි පැහැදිලිද පාඩම කරනවා? භෝග සඳහා සුදුසුම පාංශු තෙතමන මට්ටම වන්නේ ශ්‍රේෂ්ඨ ධාරිතාවයි. ශ්‍රේෂ්ඨ ධාරිතාව කියන එක මම කලින් කිව්වා නේද? මොකද්ද ශ්‍රේෂ්ඨ ධාරිතාවය කියලා කියන්නේ? පසේ තියෙනවා ජල මට්ටම් 3ක්. මොකද ජල මට්ටම් 3? පාංශු ජලය කොටස් 3යි. මොකද්ද? කේශාකර්ෂණ ජලය, ජලාකර්ෂණ ජලය, ගුරුත්වාකර්ෂණ ජලය. මෙන්න මේ ජල මට්ටම් 3ම පසේ පවතින අවස්ථාවට අපි කියනවා ශ්‍රේෂ්ඨ ධාරිතාවය කියලා. එතකොට භෝග සඳහා සුදුසුම පාංශු තෙතමන මට්ටම වන්නේ ශ්‍රේෂ්ඨ ධාරිතාවයි. පාංශු ජලය පසෙන් ඉවත් වන විට
භෝගයට ජලය අවශෝෂණය කිරීම අපහසු වේ. පසෙන් ජලය ඉවත් වුණාට පස්සේ භෝගයට ජල අවශෝෂණය කිරීම අපහසු වෙනවා. ජල සම්පාදනයේ දී වැදගත් වන්නේ පස වියලි ඒ ස්ථිර මෙලවීමේ අංකයේ පත්වීමට පෙර නැවත ජලයේ යොදා පස ශේෂ ධාරිතාවට ගෙනීම. ඒක පැහැදිලි වුණාද? පාංශු ජලය පසෙන් ඉවත් වෙනකොට භෝගයේ ජලය අවශෝෂණය කිරීම අපහසුයි. ජලය ඉවත් වුණාට පස්සේ ජලය ලබා ගන්න බැහැනේ. එතකොට අපි මොකද කරන්න ඕන? ජලය සපයන්න ඕන. ස්ථිර මෙලවීමේ අංකයට පත්වීමට පෙර අපි ස්ථිර මෙලවීමක් කරා මතකයිනේ. ස්ථිර මෙලවීමේ අංකයට පත්වීමට පෙර අපි භෝගයේ ජලය සපයන්න ඕන. නැත්නම් කොච්චර ජලය සපුවත් වැඩක් නැහැ. ගහ මැරෙනවා. භෝගවල ජලය සම්පාදනයේදී සැලකිය යුතු කරුණු. වගා කර ඇති භෝගය. භෝගවල ජලය අවශ්‍යතාව විවිධයි. ජලයේ වැඩිපුර අවශ්‍ය භෝගයක් වන වලට ජලය වැඩිපුර ඕන වෙනව නේද? ජලයේ වැඩිපුර අවශ්‍ය භෝගයක් වන අතර මුං කව්පි ඉදල් ඉරිඟු ආදී භෝගවල ජල අවශ්‍යතාවය අඩුයි. මුං කව්පි ඉදල් ඉරිඟු වලට එච්චර ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. නිකුං වපුරනවනේ සාමාන්‍යයෙන්. එතකොට වගා කර ඇති භෝගය අනුව තමයි ජල සම්පාදනය ඒක සැලකිය යුතු කරුණ. ඊළඟට භෝගයේ වර්ධන අවස්ථාව. විවිධ භෝග සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය භෝගයේ වර්ධන අවස්ථාව අනුව වෙනස් වෙනවා. භෝගයක් වැඩෙන අවධියට වඩා පළදරන අවධියේදී අඩු ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හරිද? ඊළඟට ජල සැපීමේ අරමුණු. වීවගාවේ වැපිරීමේ හෝ පැලසිටුවීමේ අවස්ථාවේදී අවශ්‍ය ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් බිම් සැකසීම සඳහා අවශ්‍යයි. එහෙම නේද වීවල එහෙම. පසේ වයනය මැටිපසට සාපේක්ෂව වැලිපසට රඳවාගත හැකි ජල ප්‍රමාණය අඩුයි. අපි දන්නවා මැටිපසට වඩා වැලිපසේ ජලය රඳවා ගැනීමේ ප්‍රමාණය අඩුයි. අඩු බැවින් වැලිපසට ජලය සැපිය යුත්තේ අඩු කාලාන්තරයක් ඇතිව අඩු ප්‍රමාණයකට. ඊළඟට ඔන්න කරුණු ටික මතක තියෙන්න ඕන භෝගවලට ජල සම්පාදනයේදී සැලකිය යුතු කරුණු. ඊළඟට ජල සම්පාදන ක්‍රම. ජලයේ සපයන ක්‍රම. වගා බිමකට ජලයේ සැපීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කෙරේ. වගා බිමක් තුළ භෝගයේ වෙත ජලයේ සපයන ආකාරය අනුව ජල සම්පාදන ක්‍රම බෙදා වෙන් කරනවා. ජලයේ සපයන ආකාරය අනුව ජල සම්පාදන ක්‍රම වෙන් කළා තියෙනවා. ජල සම්පාදන ක්‍රම තමයි පෘෂ්ඨීය ජල සම්පාදන. පෘෂ්ඨීය කියන මතු පිට. භූතල ජල සම්පාදන ක්‍රමය කියන්නේ මතු පිට ජල සම්පාදන ක්‍රමය කියලා කියන්නේ පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමයටමයි. උපපෘෂ්ඨීය ජල සම්පාදනය කියලා කියන්නේ භූගතව ජල ඒක සපයන්නේ භූගතව. භූමියේ යටින්. ඒක කියන්නේ මැටි කලවල් ලැබෙන්නේ නැත්නම් සායවර නල මගින් තමයි ජලය සපයන්න වෙන්නේ. ඊළඟ ඉසින ජල සම්පාදන ක්‍රමය ඉසීමේ ජල සම්පාදන ක්‍රම. අර පන්සල් වල තියෙන ඉසින ජල සම්පාදන මලක් වගේ කරගෙන අන්න ඒ වගේ ඉසින ජල සම්පාදන. ඊළඟට බින්දු ජල සම්පාදනය කරන බටයකින් දිග බටයකින් බිඳුව එක ජල ප්‍රභවයකට ගහලා එතනින් කරාමේ හරියට පස්සේ භෝගයේ ළඟට හැබැයි ගෙනියන්න ඕන අර ජලය යන බටේ. ඒක රබර් වලින් තියෙන්නේ වෙළඳ පොලේ තියෙනවා ගන්න පුළුවන්. එතකොට පුතේ ප්‍රධාන ජල සම්පාදන ක්‍රම ටික මොනවද? පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමය, උපපෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රමය, ඉසින ජල සම්පාදනය, බිඳු ජල සම්පාදන. ওই ක්‍රම හතර මතක තියාගන්න ඕනේ මේ ප්‍රධාන ජල සම්පාදන ක්‍රම ටික. ඊට පස්සේ බලන්න මෙතන මේ භූමිය මතු පිට කරන ජල සම්පාදන ක්‍රම පිටාර ජල සම්පාදන.
පිටාර ජල සම්පාදනයේ උදාහරණය තමයි පුතේ කුඹුරු වල. කුඹුරු වල තියෙන්නේ පිටාර ජල සම්පාදන ක්‍රම. මේක බ්‍රැකට් ප්‍රශ්න වලදී අහන්න පුළුවන් තැන. ඊළඟට තීරු ජල සම්පාදනය. ඒකත් භූමිය මතු පිට තීරු විදියට භූමිය කොටස් වලට බෙදලා ජල සම්පාදනය කරන තීරු අතරේ තමයි තවාන හදන්නේ. පාත්‍ය හදන්නේ. බේසම් ජල සම්පාදනය බේසමක් ආකාරයට භූමිය හදලා වටේට ජල සම්පාදනය කරනවා. මේකත් භූමිය මතු පිට කරන ජල සම්පාදනය. ඇලිහා වැටි. ඇලියයි වැටියයි දෙකම තියෙනවා. ඒකෝට අපි ඉන්දනේ වැටියේ ඉන්දනවා. ඇලියේ තමයි ජලය ලබා දෙන්නේ. හරිද? දැන් මේක පැහැදිලිනේ? හරි. ඊළඟට මෙයා පාඩම් කරගන්න වෙනවා. ජල සම්පාදන ක්‍රමවල හඳුනාගත හැකි මූලික ලක්ෂණ මූලික අංග දෙකයි. හරිද? මූලික අංග දෙකයි ජල ප්‍රභවය. හඳුනාගත මූලික අංග දෙක ජල ප්‍රභවයයි ජල ප්‍රභවයේ සිට වගා බිමට ජලය ගෙන යන ක්‍රමවේදය. ජල ප්‍රභවය වගා බිමකට ජලය සැපීම සඳහා අවශ්‍ය ජලය සපයා ගන්නා මූලාශ්‍රය ජල ප්‍රභවය ලෙස ඇති. ඒක අපි දැන් තේරුණා නේද? වගා බිමකට ජලය සැපීම සඳහා අවශ්‍ය ජලය සපයා ගන්නා මූලාශ්‍රයට අපි කියනවා ජල ප්‍රභවය. අපි ලින්දා අපි ජලය සපයා ගන්න අපේ ලින්දෙන්නේ. උදාහරණ ලින්ද. ලින් කුෂිලින් කුෂිලින් තියෙනවා පුතේ ඔය මානුරාධපුර වගේ පැත්තේ මම සාල් ලින්ද. ඒකනේ අර අලියම වැටෙන්නේ නේ. අර පෙන්නන්නේ ටීවී එකේ කුෂිලින්ද. නලලින්ද. නලලින්ද ඔයගොල්ලෝ දන්නවා. ඔව තමයි ජල ප්‍රභවය වෙන්නේ. ඔක ස්වාභාවික ජල මාර්ග ඇල දොළ ගංගා. ඒ ස්වාභාවික. නිර්මිත ජලාශය ඒ හදපුවා. එක එක්කෙනා හදපුවා වැව් පොකුණු. ඕවා තමයි එතකොට එහෙනම් පුතේ ජල ප්‍රභව. ජල ප්‍රභවය කියන්නේ ඔය. ඉතින් ජල ප්‍රභවයේ සිට වගා බිමට ජලය ගෙන යන ක්‍රමවේද. ඇල මාර්ග නැත්තම් නල. ස්ලෝන් බට වගේ නල භාවිතා කරන නල මාර්ග තමයි අනිත් එක. ජලය ගෙන යන ක්‍රමවේද. ඊට පස්සේ භූතල හෙවත් පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම. භූතල කියලා කිව්වේ අපි භූමිය මතු පිට. භූමිය මතු පිට ජල සම්පාදන පොළව මතු පිටින් ජලය ගලා යන පරිදි කෙරෙන ජල සම්පාදන ක්‍රමයට අපි හඳුන්වනවා මේකට කියනවා පිටාර ජල සම්පාදනය. හරි. ජල සම්පාදන ක්‍රම කියන්නේ පොළව මතු පිටින් ජලය ගලා යන පරිදි කෙරෙන ජලයේ සැපීම. මෙම ක්‍රමේ දැන් පිටාර ජල සම්පාදනය බලන කුඹුරක් නේද මේ පේන්නේ පැහැදිලිව. කුඹුරක්. මෙම ක්‍රමයේදී ශේෂ්ත්‍රයේ විශාල ලියදිවලට ලියදි කියන්නේ කොටස් වෙන් කර ඒවා සෙන්ටිමීටර් 25ක් 30ක් පමණ උසට නියරා. දැන් පස්වැටියක් ලෙස මේ කුඹුරේ තියෙන ආකාරය කුඹුර දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ. ඒ නිසා අලුතෙන් කියන්න දෙන්නේ කුඹුර දැකලා තියෙන ඒ කුඹුරක සාමාන්‍යයෙන් වෙන්නේ පිටාර ජල සම්පාදනය. හරිද? මෙම වැටියේ උස භෝග වර්ගය අනුව වෙනස් වේ. ඇල මාර්ගයක් ඔස්සේ ලියදි වෙත ජලය එවනු ලැබේ. එක් ලියද්දකට ජලය පිරුණු පසු ඊට පහළින් ඇති ලියද්දට ජලය පිරිනැමීම සලසයි. මේ සඳහා වක්කඩ නමින් හැඳින්වෙන කපොල්ල භාවිතා කරයි. මේ ආකාරයෙන් සියලුම ලියදි වලට ජලය ලැබේ. මෙම ක්‍රමය වී වගාවේදී කෙසෙල් වගාවේදී යොදයි. කෙසෙල් වගාවේ විශාල මහා පරිමාණ වශයෙන් කෙසෙල් වගාව කරනකොට මේ වගේ ලියද්දක් ආකාර විශාල කොටසක තමයි ජලය සැපීම කරන්නේ. ඒත් ලොකු කාණු කපලා තියෙනවා. නමුත් කුඹුරක තියෙන ආකාරයට වඩා වෙනස් හැබැයි ඒක. දැන් ගෙදර ගෙවල් වල නම් සාමාන්‍යයෙන් පොඩි කේස් පොඩි ප්‍රමාණයක් නේ තියෙන්නේ නේද? දැන් පැහැදිලි වුණා පිටාර ජල සම්පාදනය. මේ තියෙන්නේ නියරව. මේ තියෙන්නේ ලියද්ද. නේද? මේ ලියද්දේ මේ තියෙන කුඹුර මෙන්න මේ වගේ තමයි වක්කඩ තියෙන්නේ මේ වගේ තැනකින්. මේ වගේ තැනක් ඇදුවට පස්සේ මේ ලියද්දට වතුර වෙනවා. ඊට පස්සේ මේකේ වක්කඩ තියෙනවා මේ හරියෙන් වගේ මේ වක්කඩ කැපුවට පස්සේ මේ ලියද්දට වතුර වෙනවා. මෙන්න ඒ ආකාරයෙන් තමයි මේ කුඹුරට වතුර එන්නේ. හරිද?
ඊළඟට බලමු පිටාර ජල සම්පාදනයේ වාසි. මූලික වියදම අඩුයි. විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවේ. වල්පැල මර්ධනය සඳහා සුදුසු ක්‍රමයකි. අන්න ලවණතා පසේ ලවණතාවයේ ඉවත් කිරීමට තමයි ඉවත් කිරීමට සුදුසුම ක්‍රමය තමයි පිටාර වතුර පුරවල හිටන් වතුර ඉවත් කිරීම. වක්කඩ කරුවට පස්සේ වතුරට ඉවත් කරන. පසේ ලවණතාවය ඉවත් කිරීම සුදුසු ක්‍රම. පිටාර ජල සම්පාදනයේ වාසි අපේ විභාගයේදී අහනවා ඕගොල්ලෝ පාඩම් කරලා තියාගන්න වෙනවා. ඊළඟට පිටාර ජල සම්පාදනයේ ආවාසි. බොහෝ වෙලාවක් පසේ ජලය රඳා පැවතීම නිසා පස මඩ වීමෙන් උපකරණ භාවිතය අපහසුයි. උපකරණ භාවිතය අපහසු වෙනවා පිටාර ජල සම්පාදනය. ඇයි ගොඩක් වෙලාවක් තියාගන්න ඕනේ බා. ජලය පැවතීම නිසා. ඊළඟට වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා පිටාර ජල සම්පාදනය. මෙන්න අවාසි දෙකයි. වාසි අවාසි පාඩම් කරගන්න. ඊළඟ පිටුවට යමු. වාෂ්පීකරණයෙන් ජලය අපත යාම වැඩි. මොන පිටාර ජල සම්පාදනයේ ආවාසිය. වාෂ්පීකරණය දන්නවනේ. උෂ්ණත්වය වැඩි වෙනකොට ජලය වාෂ්ප වෙනවා. එතකොට ජලය සමග වල් පැල ඇති. ජලය සමග වල් පැල ඇති රෝගී ශාකුරා ශේෂ්ත්‍රයට පැමිණෙන්න පුළුවන්. ඔන්න එක හේතුවක්. තවත් අවාසියක් තමයි වල් පැල ඇති එන්න පුළුවන් ජලය සමග. එන්න පුළුවන් නේ. පාංශු කාදනය වැඩි වෙනවා. පස හොඳින් මට්ටමට කිරීමට සිදුවේ. වැලි පස් සඳහා සුදුසු නැත. පසේ ලවණ තැන්පත් වීමට ඉඩ ඇත. මේක ලවණ තැන්පත් වෙන්නත් ඉඩ තියෙන්න පුළුවන්. ඊළඟට ඇලි හා වැටි ජල සම්පාදනය. ඔන්න ඇලියයි වැටියයි. පේනවද? ඇලි වැටි ජල සම්පාදනය. බලමු. මෙම ක්‍රමය හීවිටි ජල සම්පාදනය ක්‍රමය කියලා කියනවා. හඳුන්වන අතර බොහෝ පස් වර්ග සඳහා භාවිතා කළ හැකියි. භූමියේ ඇලි හා වැටි සකස් කර වැටියේ භෝගයේ සිටුවන අතර ඇලිය දිගේ ජලය ඇලිය දිගේ තමයි පුතේ ජලය සැපීම වෙන්නේ. ඇලිය වැටිය පැහැදිලි නේද? වැටිය තමයි මෙන්න මේ තියෙන්නේ වැටිය. මෙන්න මේ තියෙන්නේ වැටිය. මේ වැටිය තමයි භෝගේ ඉඳලා තියෙන්නේ. මෙතනත් එනවා. මේ භෝගේ ඉඳලා තියෙන්නේ මේක. මේ වැටිය. ඇලිය තමයි මේක. හරි. එතකොට ඇලිය දිග පහත් දැක්වෙන කරුණු මත තීරණය වේ. භූමියේ බෑවු. ඇලිය තීරණය වේ. ජලය මගින් තෙත් කළ යුතු ගැඹුර. ජල පහරේ වේගය. පස්වක්කේ. ජලය පසේ ජලය උරා ගැනීමේ හැකියාව. වගා ක්‍රම භූමියේ බෑවු. ඇලියේ දිග තීරණය වන කරුණු ටික මේක. පාඩම් කරගන්න වෙනවා මතක තියාගන්න. බෑවුම 0.5කට අඩු විය යුතු අතර වැලිපසකදී ඇලියේ දිග අඩු විය යුතුයි. මැටිපසේදී ඇලියේ දිගින් වැඩි වීම වැලිපසකදී තරම් ගැටලුවක් නොවේ. ඇලි හා වැටි අක්වක් සික්සැක් ක්‍රමයෙන් සකස් වේ. සික්සැක් ක්‍රමයෙන් නේද තියෙන්නේ? ඇලියයි වැටියයි ඒ විදිහට සකස් කරන්න වෙනවා. ඇලි හා වැටි ජල සම්පාදනයේ වාසි. දැන් අපි කලින් කතා කරා පිටාර ජල සම්පාදනයේ වාසි අවාසි. දැන් මෙතන ඇලි මේ මෙතන බලන්න මේ රූප සටහනේ තියෙන්නේ. මේ ඇලි වැටි ජල සම්පාදනය ඇලි වැටි මේ ඉඳලා තියෙන්නේ වැටියේ භෝගයේ ඇලිය තමයි අතර යන්නේ නේ. නේද? මේ බලන්න මේ ඉඳලා තියෙන මොනවද මොන කුලේ භෝගද සොල්නේසි කුලේ භෝග. මිනිස් බටු තාක්කාලිනේ. එතකොට මේ වාසි ටිකක් පාඩම් කරගන්න වෙනවා. මෙම ක්‍රමය තැන්තලා ඉදම් සඳහා සුසු වේ. මෙමගින් බොහෝ වෙලාවක් පසු ජලය උරා ගැනීමට ඉඩ සැලසේ.
ඇලිය සඳහා ජලය ප්‍රිය කරන මූල මණ්ඩලයේ ජලය හිත කර ජලය අහිත කරය. සොලනේසි කුලයේ භෝග සඳහා සුදුසුයි. වැඩිපුර ජලය කොහොමත් සොලනේසි කුලයේ භෝග වලට සුදුසු නැහැ. අවශ්‍ය ජල ප්‍රමාණය පිටාර ක්‍රමයට සාපේක්ෂව අඩුය. ජලයේ වේගය අඩු නිසා පාංශු කාදනය අඩුය. පිටාර ජල සම්පාදනයේ මෙන් වාෂ්පීකරණයේදී ජලය අපත වෙන මූලික වියදම අඩු. උසස් තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැත. යන්ත්‍ර වැටි දමනය, ඒ කියන්නේ රිජ් වැටි දමනය. එනි උදාහරණ භාවිතයෙන් ඇලි වැටි සකස් කර රිජරේ භාවිතයෙන් ඇලි වැටි සකස් කර ගන්න පුළුවන්. ඊළඟට ඇලි හා වැටි ජල සම්පාදනය අවාසි. සෑම පැලයකටම ඒකාකාර ලෙස ජලය නොලැබේ. ඇලියේ බෑවුම වැඩි වුවහොත් පාංශු කාදනය සිදුවේ. වැලි අධික පස සඳහා නුසුදුසු. වැලි අධික පස සඳහා මේ ක්‍රමය සුදුසු නෑ. ඊළඟට තීරු ජල සම්පාදනය. මේ අපි කියන්නේ ප්‍රධාන ජල සම්පාදන ක්‍රමයටතේ භූමිය මතුපිට කරන ජල සම්පාදන ක්‍රමයක් තමයි තීරු ජල සම්පාදන ක්‍රමය. තීරු ජල සම්පාදන ක්‍රමය මෙහිදී භූමියේ මීටර් 3 සිට 5 3 හෝ 5 පළල වූ බිම් තීරු ලෙස පාති සකස් කෙරේ. මෙම තීරුවල දිග සෙන්ටිමීටර් මීටර් 100 සිට 300 වෙන්න පුළුවන්. තීරුවේ දිග අතර මැද බෑවුමක් ඇත. ජලය මෙම තීරුව ඔස්සේ සීමිත කාලයක් පමණක් ජලය සැපේ. පසු හොඳින් තෙත් වූ පසු ජලයේ සැපීම නවත්වනු ලැබේ. මෙම ක්‍රමය සෝයා බෝංචි, මුං, කව්පි ආදී භෝග සඳහා සුදුසුයි. තීරු ජල සම්පාදනයේ ඇත්තේ වගා කරන්නේ මෙන්න මේ භෝග වලට ඉරිගා ගන්න. මතක තියාගන්න වෙනවා. බලන්න රූප සටහන තීරු ජල සම්පාදනය තාවකාලික සැකසු තීරු ජල සම්පාදනයේ වාසි. පිටාර ක්‍රමයේදී තරම් විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය නැත. මූලික වියදම අඩුයි. තාක්ෂණික දැනුම තරම් අවශ්‍ය නොවේ. අවාසි තමයි තීරු ජල සම්පාදනයේ අවාසි. ජල මාර්ග අවහිර වීමට ඉඩ ඇති නිසා නිතර විසිලිවත් වීමට සිදුවේ. නිවැරදිව සැලසුම් කළ යුතුයි. ජලයේ කාන්දු වීමේ ප්‍රමාණය වැඩිය. වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වේ. වාෂ්පීකරණය මගින් ජලය අපත යාම වැඩි. හරි. ඊළඟට බේසම් මෙවත් ද්‍රෝණි ඔන්න බේසම් ජල සම්පාදනය ගැන අපි කතා කරා නේද මුලින්? අන්න එනම් දැන් බලමු බේසම් ජල සම්පාදනය ගැන මොකක්ද? basin irrigation. මෙම ක්‍රමය අඹ, රම්බුටන්, මිදි ආදී බහුවාර්ෂික පළතුරු භෝග සඳහා යොදාගන්න. මොකද බහුවාර්ෂික කියලා කියන්නේ? බහුවාර්ෂික අවුරුදු ගණනාවක්. එකක් හෝ දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක්. ඒකට වඩා වැඩි සංඛ්‍යාවක්. වර්ෂ ඒවට කියනවා බහුවාර්ෂික කියලා. වස්වැල් නෙලීමට ගත වෙනවා. අඹ මොකෝ එක අවුරුද්දෙන් පුරන්න බෑ. රම්බුටන් බෑ. බහුවාර්ෂික පළතුරු භෝග සඳහා යොදා ගන්නා ක්‍රමයක් තමයි බේසම් ජල සම්පාදන ක්‍රමය. වැටකොළු, පත, ඕල, කරවිල ආදී එළවලු භෝග සඳහාද භාවිතා කරන අවස්ථා තියෙනවා. භෝගයේ වටා බේසමක ආකාරයට සිදුසේ පස් වැටියක් සකස් කරනවා. බේසමක් විදිහට තමයි පස් වැටිය සකස් කරලා තියෙන්නේ. ඒ රවුම් හෝ අතරස් වෙන්න පුළුවන්. තවද රතුළුළු වගා කිරීමේදී මීටර් එක වැඩි කිරීම එක ප්‍රමාණයේ බේසම් ආකාරයේ පාත්ති වියලි කලාපයේදී යොදා ගන්න. මේක එක් ප්‍රශ්න වලට අහන තැන්. ඊළඟ පිටුවට යමු. බේසම් මෙවත් ද්‍රෝණියේ විශාලත්වය තීරණය වන කරුණු. පසේ ලක්ෂණ. වැලිපසක් ඇති විට විශාල බේසම් සුදුසුයි.
බෑවුමේ ප්‍රමාණය බෑවුම වැඩි විට විශාල බේසම් සුදුසුයි. ලබාගත හැකි ජල ප්‍රමාණය කුඩා ජල සැපයීමක් ඇති විට විශාල බේසම් සුදුසුයි. කුඩා ජල සැපයීමක් නම් විශාල බේසමක් ඕන වෙනවා. බෑවුම කියලා කියන්නේ බෑවුම තේරෙනව නේද? බෑවුමේ ප්‍රමාණය. සමහර ඒවා මද බෑවුම් තියෙනවා. සමහර ඒවා ශීඝ්‍ර බෑවුම්. අර වාහන උනත් යන්න ගියාම අමාරුයි නේද? ශීඝ්‍ර බෑවුම යන්න අමාරුයි. මද බෑවුම පුළුවන්. එතකොට බෑවුම වැඩි විට විශාල බේසම් සුදුසුයි. පැහැදිලි නේද? ඒක රූප සටහන බලන්න පුළුවන්. රූප සටහනත් එක පැහැදිලි වෙන්න ඕන බෑ. ජලයේ පිරුණු බේසම් කොටස. ජලය ලබා දෙන ජලයේ සැපයුම් කාණුව. මේ ප්‍රධාන කාණුව තමයි මෙතන තියෙන්නේ. ප්‍රධාන කාණුවේ පාර්ශ්විකය. මේක තමයි වගා කරන්නේ. බේසම් ජල සම්පාදනය සඳහා සැකසු බේසම්. බේසම් ක්‍රමේ වාසි. ජල සැපීමේ වාර ගාන අඩුයි. ජලය අපතේ යාම අඩුයි. රස ශේෂ්ඨදායකතාවට ගෙනා හැකිය. මූලික වියදම අඩුයි. එකවරක් බේසම් සකස් කිරීම සෑහේ. එක පෙරේ හදනවා. ඒක ලේසි. බේසම් ක්‍රමේ අවාසි. වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. වාෂ්පීකරණය මගින් ජලය අපතේ යයි. බොහෝ කාලයක් ජලය රඳවා ගැනීම නිසා පාංශු වූවේ දුර්වල වෙනවා. වැලිපස හා අධික බෑවුම් සහිත භූමියක් සඳහා සුදුසු නැහැ. වලලු ඊළඟ ජල සම්පාදනය මේ වලලු ජල සම්පාදනය. මේකත් පුතේ මේ භූමිය මතු පිට භූමිය මතු පිට කරන ජල සම්පාදන ක්‍රමයක්. පෘෂ්ඨීය ජල සම්පාදන වලින් එකක් මේක වලලු ජල සම්පාදනය. මෙම ක්‍රමේදී ජලයේ සැපිය යුතු භෝග වටා බිම් කොටසක් ඉතිරි කර භෝගයේ සිට යම් දුරකින් කාණුවක් ආකාරයට සකස් කෙරේ. පැහැදිලි නේද? මෙම කාණුව වෘත්තාකාරව අර්ධ වෘත්තාකාරව විය හැකියි. මෙම කාණුවට ජලයේ සපයනු ලබන අතර කාණුව ජලයෙන් පිරුණු පසු ජලයේ සැපීම නවත්වනු ලැබේ. වලලු ජල සම්පාදනයේ වාසි මූලික වියදම අඩුයි. මූල මණ්ඩලයේ කෙලින්ම ජලය හා ගැටීම නුසුසු භෝග සඳහා සුදුසුය. ඉහළ තාක්ෂණික ගණනක් අවශ්‍ය නැත. වලලු ජල සම්පාදනයේ අවාසි වැලිපස් සඳහා සුදුසු නැත. වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය වේ. වලලු කැපීම සඳහා කම්කරුවන් අවශ්‍ය වේ. ඊළඟට ඊළඟ ක්‍රමය තමයි භූගත හේවත් උපපෘෂ්ඨීය ජල සම්පාදනය. දැන් මේක උපපෘෂ්ඨීය මේකේ එන්නේ භූගත භූමිය ඇතුළතින් මේ බට දාපු හැටි බලන්න මෙතන සාවිවරණවල දාලා මේ මෙතන බලන්න මේ භූමිය ඇතුළේ පොළොව මට්ටම උඩ මේ යටින් දාලා තියෙන බට ඒ බටවල තියෙන අතර තියෙන සිදුරු මෙන්න මේ සිදුරු අතරින් තමයි පැලේ ඉන්දන් වෙලා තියෙන්නේ. මෙතන සිදුරු මේ පැලේ ළඟින් මෙතනත් එහෙම. හරි මේ බලන්න මේ නල පද්ධතිය දාපු හැටි ප්‍රධාන සැපියුම් නලය පාර්ශ්වික නල මේ ඔක්කොම භූමිය ඇතුළතින් උපපෘෂ්ඨීය ජල සම්පාදනය. මෙම ක්‍රමේදී භූමියේ මතුපිට ආසන්න වලලා ඇති සිදුරු සහිත නල මාර්ගයක් ඔස්සේ භෝගයේ මූල පද්ධතිය ජල සැපේ. මෙම නල එලීම භෝග සංස්ථාපනය. නල එලීම කියන්නේ නල පද්ධතිය අපි භූමිය ඇතුලෙන් දාන්න ඕන. හරිද? නල පද්ධතියේ
එලීම මුලින් කරන්න වෙනවා. ඕක සිටුවීමට කලින් කරන්න ඕනේ. ඊළඟට උපපෘෂ්ඨීය ජල සම්පාදනයේ වාසි. උපපෘෂ්ඨීය කියන එක දන්නවනේ මේ භූමිය ඇතුළත. භූගත ජල සම්පාදන ක්‍රමය. මේකේ වාසි බලමු. ජල සම්පාදන කාර්යක්ෂමතාවයේ වැඩි. ඩෑවුම සහිත ඉඩම් වලට පවා සුදුසුයි. අධික සුළඟ ඇති විට පවා යෙදිය යොදන්න පුළුවන් කිසිම හානියක් නැහැ. අවශ්‍ය කම්කරු ශ්‍රමය අඩුයි. ජලය සමග පොහොර යොදන්නත් පුළුවන්. ආංශු කාලනය සිදු වෙන්නේ නැහැ. භූමිය සමතලා කිරීම අවශ්‍ය නැද්ද? මේකේ අවාසි තමයි මූලික වියදම වැඩි. අය බට ගොඩක් බට දාන්න එපා නේද? ඒක නිසා මූලික වියදම වැඩි. නාලා විහිර වෙන්නත් පුළුවන්. ඒක ඊට පස්සේ නාලා විහිර වුණාට පස්සේ අර නාලා විහිර බව නැති කරන්න ගලවන්න වෙනවා. ගැලෙව්වට පස්සේ අර භූමියේ තියෙන පැලත් ගැලවෙන්න පුළුවන්. වගා නඩත්තු කටයුතු නලවලට සිදුවේකි හානි සිදු වෙන්නේ වෙලාවට සාමාන්‍යයෙන් උදැල්ල වැදිලා ඒ නලවලට හානි වෙන්න පුළුවන්. සපයන ජලය පීඩනයේ නියතව තබා ගැනීම අවශ්‍ය වේ. හැදිරිද ඊළඟට විසිරි හේවත් ඉසින ජල සම්පාදන ක්‍රමය. ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන්. පොම්පයකින් හෝ උස් ජල ප්‍රභවයකින් පීඩනයක් යටතේ සපයන ජලයේ ශේෂ්ඨය යොදා ඇති නලවලට කෙළවර ඇති නැසින්නක් හෝ නැසින්න කීපයක් මගින් කෘතිම වර්ෂාවක් ආකාරයෙන් ලබා දීම ඉසින ජල සම්පාදන. ඕගොල්ලෝ දකින පන්සලේ අර තියෙනවා මේ වතුර ටැංකිය ළඟ වතුර මලක් තියෙනවනේ. අන්න ඒ විදිහට ඒක තමයි ඔයගොල්ලෝ දකින්නේ. නැත්නම් ශේෂ්ඨයේ සමහර මේ ඔයගොල්ලෝ ඉතින් ගිහිල්ලා නැතුව ඇති ඔය මේ කෘෂිකර්ම ප්‍රදර්ශන වල නම් දාලා තියෙනවා මේ ගෙවතු වල සම්පූර්ණ ඉසින ජල සම්පාදන වටේටම ඉසින විදිහට ජල සම්පාදන ක්‍රමේ තියෙනවා. වර්ෂාවක් වගේ මේ තියෙන. ඔය තියෙන දාලා විසිරි ජල සම්පාදන සහිත වගාවක් තියෙන. ඔය ඔක්කොගේම මුළු වගාවටම වතුර සැපේන. මෙතන තියෙනවා නැසින්න කියලා කියන්නේ මේ වතුර විදින තැන. ඊළඟට මේ ජල ප්‍රභවය. මොකක් හරි ජල ප්‍රභවයක් තියෙන්න ඕන. හරි. ඊළඟට මේ පොම්පය. මේ පොම්පය කියන්නේ පීඩනය දෙන මේ එකක් තියෙනවා බලයක්. ඊළඟට මේ පාර්ශ්වික නල. මේ පාර්ශ්වික නල. මේ වයින් තමයි වතුර විදින්නේ. මේ වයින්. නැසින්න මේ වර්ෂාව වැටෙන හැටි වතුර වැටෙන හැටි තියෙනවා. විසිරි ජල සම්පාදන ඒකකය කොටස් මේ තියෙනවා. ඊළඟට ඉසින ජල සම්පාදන විසිරි කියන්නේ ඉසින කියන්නේ දෙකම එකයි. ඉසින ජල සම්පාදනයේ වාසි භෝගයේ මූල මණ්ඩලයට මෙන්න පත්‍ර වලට ජලය ලැබේ. මේ ප්‍රශ්නේ අහලා තිබුණ පුතේ මේ පාඩමේ මේ ප්‍රශ්නයක් අහලා තිබුණා ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ. උදාක පේපර් එකේ තිබුණා. ඒක නිසා මේ පාඩම් කරගන්නත් ඕන අවබෝධය තියාගන්නත් ඕන. භෝගයේ ජල මූල මණ්ඩලයට මෙන්න පත්‍ර වලට ජලය ලැබේ. ඩැවුම් සහිත ඉඩම් වලට සුදුසුයි. ආංශු කාදනයේ සිදු නොවේ. අවශ්‍ය ජල ප්‍රමාණය අඩුය. හෝරා කුසලසානික ද්‍රව්‍ය සමග ජලයේ සමග යෙදිය හැකියි. ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි. හොඳට වතුර ලැබෙනවා කාර්යක්ෂමතාවය වැඩි කියන්නේ ඒක. ඉසින ජල සම්පාදනයේ අවාසි. මූලික වියදම වැඩි. තාක්ෂණික දැනුම අවශ්‍ය වෙනවා. ජල පොම්ප කෙරවීමට බල ශක්තිය. බල ශක්තිය කියන්නේ මොකක් හරි මේ දැන් අපේ ගෙදර ළිඳට ඕනේ වතුර මෝටරයක් අන්නේ වගේ එකක්. උසින් වැඩි භෝග සඳහා සුදුසු නැත. නල පද්ධතිය අවහිර වෙන්න පුළුවන්. සුළඟ අධික ප්‍රදේශවල වාෂ්පීකරණයෙන් අපතේ යයි. අපතේ යනවා ඇයි? ඇයි වතුර ඉසීමනේ වෙන්නේ. නල යොදා ඇති නිසා අතුරියත් ගෑම අපහසුයි. භෝගවල පරාගණයට බාධා වෙන්න පුළුවන්. ඊළඟට බින්දු ජල සම්පාදනය. මෙය දැනට භාවිතා කරන ඉතාම කාර්යක්ෂම සූක්ෂම ජල සම්පාදන ක්‍රමය. බින්දු ජල සම්පාදන. මේක සූක්ෂමයි ඒ වගේම කාර්යක්ෂම. කුණින් වතුර ලැබෙනවා ඒ වගේම සූක්ෂම කාර්යක්ෂම.
මෙම ක්‍රමයේදී ජල ප්‍රභවයේ සිට එන ප්‍රධාන නලයකින් පටන් ගන්නා පාර්ශ්වික නල සෑම පැලෑටියකම මූල මණ්ඩලයට ආසන්නයේ යොදා ඇත. මෙම නලවල ඇති විමෝචක නමින් හැඳින්වෙන කුඩා උපාංග වලින් ජලය බිඳු ලෙස වැහි. බොහෝ භෝග සඳහා මෙම ජලය සැපීමට යොදාගත හැකියි. බලන්න විමෝචක පාර්ශ්වික නල. මෙන්න මෙතන තියෙන්නේ මේ භෝගයට එක මේ වගේ තැන්වල විමෝචක තියෙනවා. වතුර වැටෙන තැන්. මේ තියෙන්නේ නල පද්ධතිය. බිඳු ජල සම්පාදනය. මෙන්න මේවයි තැන් වල සිදුරු තියෙනවා මේ තියෙන සිදුරු. මේවා මේ ප්‍රධාන ජල ප්‍රභවයේ මේ ප්‍රධාන නලේ ඇරියට පස්සේ ස්විච් එක මේව කරාට පස්සේ මේ ඔක්කොගේම ජලය ලැබෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් හොඳට ජලය ලැබිලා නැද්ද කියලා බලන්න එතෙමනේ යනවා. ඊට පස්සේ අතනින් ඔෆ් කරන්න පුළුවන්. ඊළඟට බිඳු ජල සම්පාදනයේ වාසි ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි ජලය අපතේනවායි මූල මණ්ඩලයේ පමණක් ජලය සැපෙන නිසා වල්පැල වර්ධනය වීම පාලනය වෙලා ජලය සමග පොහොරේදී හැකිය ජලය සමග පොහොර යොදන්න පුළුවන්. ඕනෑම භූමියකට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඊළඟට බිඳු ජල සම්පාදනයේ අවාසි ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. මූලික වියදම වැඩි නිතර නලතු කළ යුතුයි. අතුරු අධ්‍යාපනයේදී නලවලට හානි සිදු වෙන්න පුළුවන්. නල අවහිර වීම හේතුවෙන් පද්ධතියේ ක්‍රියාවලියට වීමට ඉඩ. එතකොට ජල සම්පාදනය යොදා ගන්නා වෙනත් ක්‍රම ඉවත දමන සේලයින් බෝතල් මගින් ජලය සැපේ. ජල සම්පාදනයේ ඉවත දමන සේලයින් බෝතල් වලට ඉදිකටුව කොටස ඉවත් කර සේලයින් බෝතලේ හොඳින් පිරිසිදු කර එයට ජලය පුරවා ඉහළින් එල්ලා එහි බටේ ගැටයක් කසා වැල්වයක්සේ සකසා බටේ කෙළවර භෝගයේ මූල මණ්ඩලය අසල තැබීමෙන් ජලය බිඳු වශයෙන් ලබා දිය හැකියි. ගැටේ ලිහිල් කිරීමෙන් ලැබෙන ජල වැඩි වන අතර ගැටේ තද කිරීමෙන් ජල ප්‍රමාණය අඩු කළ හැකියි. ගෘහාශ්‍රිත විස්තර ශාක සඳහා මෙම ක්‍රමය යොදා. ඔයගොල්ලෝ සේලයින් බටෙන් වතුර අරගෙන තියෙනෝනේ. ඒකේ අර ගැටේ ඉදිකටු අයින් කළා එතනින් බටයක් දාලා බටේ ගැට ගෑවුවන් පස්සේ ගැටේ බුරුල් කරනකොට අවශ්‍ය වතුර ප්‍රමාණය ලැබෙනවා. මේකට තවත් ක්‍රමයක් තමයි මෙගා බෝතලයක් අරගෙන වතුර පුරවලා පියන බුරුල් කරලා යටි අතර හරවලා තිබ්බට පස්සේ අවශ්‍ය ජල ප්‍රමාණය ලැබෙනවා භෝගයට. භෝගයට අවශ්‍ය ජල ප්‍රමාණය ලැබෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ පසේ තෙතමනය නිරීක්ෂණය කිරීම. පැහැදිලිද? ඊළඟට මෙගා බෝතල් මගින් ජලය සැපීම. ඔය මං කියපු එක තමයි එතනදී. ජල සම්බලන් රූප සටහනේ ජල සම්පාදනය මේ සඳහා ලීටර් 1.5 සිට ලීටර් 2.0 ප්‍රමාණයේ හිස් සිසිල් දීම් බෝතලයක් දාගත. දුඹුරු හෝ තද වර්ණ ඒවා වඩා සුදුසුයි. විශේෂයෙන් බඳුන් වල සිටුව ඇති වටිනා පැලවලට ජලය සැපීම සඳහා මෙම ක්‍රමය යෝග්‍ය වේ. බෝතලයේ මූඩියේ කුඩා සිදුරක් සාදා. කුඩා සිදුරක් සාදාන්න පුළුවන්. කුඩා සිදුරක් සාදා වතුර පිරවූ බෝතලයේ මූඩිය පස තුල සිටින පරිදි ඍජුව තැබූ විට භෝගයේ මූල මණ්ඩලයේ ජලය ලැබේ. මූඩිය කරකැවීම මගින් ලැබෙන ජල ප්‍රමාණය පාලනය කළ හැකියි. ඒක පැහැදිලි වුණා නේද? ඊළඟට මෙගා බෝතල් මගින් ජලය සැපීම. ඒ රූප සටහන දැක්ක. මල් බාල්දි හා කලගෙඩි මගින් ජලය සැපීම. මේ පැරණි හා සරල ක්‍රමයකි. ජල ප්‍රභවය වගා බිමට ආසන්නයේ ඇති විට පහසුවේ. එසේ නොවන විට ජලය එසවීමෙන්ම ගෙන යාමද ලේස කරයි. බලන්න මෙතන මැටි කලගෙඩි මගින් ජල සම්පාදනය. මැටි කලගෙඩිය භෝගය ළඟින්මනේ තියලා තියෙන්නේ. ජලය පුරවා කට වැසූ මැටි බඳින. ඊළඟට අමතර දැනුමට ජල සම්පාදනයේදී ජල හානිය අවම කිරීම
අවම කිරීමට මොකද කරන්න ඕන? වාරි ඇල මාර්ගවලදී සිදුවන ජල හානිය අවම කිරීම. ඇල මාර්ග කොන්ක්‍රීට් වලින් ආස්තරණය කිරීම. ඇල මාර්ග දෙපස ඇති වල්පල ඇට ඉවත් කිරීම. සුදුසු ජල සම්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු. පසේ ස්වභාවය, වයනය, ව්‍යුහයේ ජලධාරිතාව හා ජල වහනයේ භූ විෂමතාවයේ භූමියේ බෑවුම තැන්තලා බව හා ජල වහනය නිසා දේශගුණය ගත්තා වර්ෂාපතන රටාව උෂ්ණත්වය හා සුළඟේ වේගය. වගා ක්‍රමය, භෝගයේ ස්වභාවය, ගොවිතැන් රටාව හා වගේ වගාවේ විශාලත්වය. ජල ප්‍රභවය ලබාගත හැකි ජල ප්‍රමාණය, ජල ප්‍රභවයට ඇති දුර හා ජලයේ ගුණාංග, ආර්ථික සාධක, වැය කළ හැකි මුදල හා ලැබෙන ප්‍රතිලාභ, ඔවියාගේ හැකියාව තාක්ෂණික දැක්ම. එතකොට මෙන්න මේ කරුණු ජල සම්පාදනයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු. හරිද? පසේ ස්වභාවය, භූෂමතාවය, දේශගුණය, වගා ක්‍රමය, ජල ප්‍රභවය, ආර්ථික සාධක, ගොවියාගේ හැකියාව. මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕන. අවුරුද්ද අහගෙනද ඉන්නේ? පාඩම පැහැදිලි වුණාද? ජල සම්පාදනයේ පාඩමත් ඉවරයි. 106 පිටුව තව වැඩක් කරන්න වෙලාව මදි වගේ අපිටනේ. ජල වහනය. ජල වහන ක්‍රම නම් ගොඩක් තියෙනවා. අපි ඒක ඊළඟ දවසට කරමුනේ. ජල වහනේ ගොඩක් තියෙනවා. ජල වහනෙන් අපි අද නවත්තමු. දැන් කොහොමද ජල වහනේ ඉවර කරන්න බෑ. දැන් ජල සම්පාදනයෙන් ජල සම්පාදනයේ පාඩමෙන් ප්‍රශ්න දැන් මේ දුර පුතාලන්ට මේ පුළුවන් නේද හදන්න? ඇහෙනවද කියන එක? ආයි ඉස්කෝලේ පටන් ගත්ත දවසේ ඒක බලන්න පුළුවන්. පුතාලා දැන් අපි අද ජල සම්පාදනයේ පාඩමෙන් ප්‍රශ්න හදන්න. ප්‍රශ්න 15ක් විතර හදන්න පුළුවන්ද? කතා කරන්න දරුවනේ පුළුවන් ද හදන්න? ප්‍රශ්න 15ක් ළමයි ඉන්නවද? කතා කරන්න ළමයි ප්‍රශ්න 15ක් විතර හදන්න පුළුවන්ද? हाँ ප්‍රශ්න 15ක් විතර හදන්න. මේ දැන් ඊළඟ පාඩම අපි මේ කරමු ඊළඟ දවසේ. අද ඔක්කොම ළමයි ඉන්නවද පන්තියේ? ළමයි 17ම ඉන්නවද? 17ම වගේ ඉන්නවද? නෑ ටීචර්. ඒ ළමයි අඩුයි වගේ මට පේනවා. ඇයි මේ දරුවෝ එක ටීචර් ඈ කියන්නේ ටීචර් මොන කොටසින්ද ප්‍රශ්න හදන්න ඕනේ? මේ මොන කොටසින්ද ප්‍රශ්න හදන්න ඕනේ ටීචර්? දැන් අපි කර පාඩමේ කලින් පාඩමිනුත් හදන්න. කලින් පාඩමිනුත් හදන්න මේකෙනුත් හදන්න. පාඩම් දෙකෙන් හා ටීචර්. ඔව් ඒ දෙකෙන් හදමු. දැන් අපි නවත්තමුද? ඒ පුතේ අපි දැන් නවත්තමු. දැන් ඊළඟ දවසේ ඊළඟ हाँ පාඩම. टीचर හරි කාලත් ආයිබුවන්. ආයිබෝවන් ටීචර්.